සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද නවම් පුම් පොය දවස. නවම් පුම් පොය දවසේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විර ගුවන් විදුලියෙන් විකාශනය කරවලා ධර්ම දානය සිද්ධ කරගන්නේ, ඒ අප්‍රමාණ පින රැස් කරගන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් කරුණා හිට්ටිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් ඊටමත් වාසනාවන්ත වෙනවා අද වාගේ පුම් පොය දවසක මේ උතුම් ධර්ම දානය සිද්ධ කරගන්න අවස්ථාව ලබා ගැනීමත්, මේ රැස් වෙන පිනත් තමන්ගේ ජීවිතයේ බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා සන්තෝෂයටපත් වෙන්න මුලින්ම නවම් පුම් පොය දවසක තමයි ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රකාශ කොට වදාළේ. කිනිහිරියා මලේ පාටින් බබලන රන්වන් සිරුරකින් හෙබි ප්‍රඥාවෙන් අග්‍රේශ්වර ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදු සසුනේ අගසව් තනතුරු ලැබුවා. ඒ වගේම නිල් මහනිල් මලේ පැහැය පරදන මේ බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිත වූ, ඒ වගේම 이르දියෙන් අග්‍රේශ්වර වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අගසව් තනතුරු ලැබුවේ නවම් පුම් පොය දවසක. අසංකේයයක් කල්ප ඒ උත්තමයෝ අගසව් තනතුරට පෙරම් පුරනවා. අනිත් මහා ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අනිත් ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයයි පෙරම් පුරන්නේ. නමුත් අග්‍ර ශ්‍රාවක තනතුරු කියන එක කොයි තරම් පුදුම සහගත අනුභවයක් තියෙනවද කියනවා නම් අසංකේයයක් බුදුරජාණන් වහන්සේ අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරන්නේ. ඒත් ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයයි. ශ්‍රාවකයන් අතර වැඩිපුරම පින් පුරපු, පාරමී පුරපු උත්තමයෝ තමයි සාරිපුත්ත මොග්ගල්ලාන මහෝත්තමයන් වහන්සේලා. සංඝ ගණ හොබවන සංඝයා අතර පෙරටුව වැඩ සිටින්නේ උත්තමයෝ. මහා ගුණ ගංගාවල් ඒ උත්තමයන් වහන්සේලාගේ මේ ගුණ කඳ මෙතකයි කියලා කියන්න බෑ. ඉතින් එදා නවම් පුම් පොය දවසේ භික්ෂු සංඝයා පිරිවරාගෙන තථාගතයන් වහන්සේ අගසව් තනතුරු පිරිනමලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා උදෙසා ප්‍රාතිමෝක්ෂය වදාලා. ඒ ප්‍රාතිමෝක්ෂයට කියනවා අවවාද ප්‍රාතිමෝක්ෂය.
කන්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙටයන්තෝ. ඉවසීම තමයි උතුම්ම තපස. ඒතකොට සීල්පද 227ක් බුදුරජාණන් වහන්සේ උපසම්පදා සංඝයාට දේශනා කරන්නට පෙර මේ මුළු බුද්ධ ශාසනයේම විනය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගාථා 3කින්. සමහර බුද්ධ ශාසන තියෙනවා මේ බුද්ධ ශාසනයේ සීල්පද දේශනා කරන්නේ නැහැ. අපි ගත්තොත් විපස්සී තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සීල්පද දේශනා කිරීමක් නැහැ. සීල්පද 227ක්. නමුත් මුළු බුද්ධ ශාසනයේම සීල්පද ගාථා 3කින් දේශනා කරනවා. ඒ සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන ගාථා 3ක්. එයින් පළවෙනි ගාථාව තමයි ඔය මේ ප්‍රකාශ කළේ දැන් මතක් කළේ කාන්ති පරමං තපෝති තික්ඛා උතුම්ම තපස තමයි ඉවසීම. එහෙනම් ඉවසන් නැති කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ සීල් පුරන්න අමාරුයි. කෝටියක් සංවර සීලයේ හෝ 227ක් ප්‍රාතිමෝක්ෂ සංවරයේ සීලයේ හෝ එහෙම නැත්නම් දස සීලයේ හෝ මේ බුද්ධ ශාසනයේ සීල් පුරන්න අමාරුයි ඉවසන් නැති කෙනාට. උතුම්ම තපස කරගන්න කීවා ඉවසන එක. මේ මුළු බුද්ධ ශාසනයේම සීල් පුරන්නට පෙරට වෙනවා ඉවසීම. එහෙනම් ඉවසනවා කියන එකේ ආනුභාවය කොච්චර දෙයක්ද කියලා හිතන්න. ඒ නිසා මේ පින්වතුන්ගේ ගෙවල් වල වුණත් ඒ වගේ මේ පින්වතුන්ගේ ජීවිතේ වුණත් ප්‍රධාන අංගයක් කරගන්න ඉවසීම. ඒ මුළු බුද්ධ වචනයේටම හදවතින් නමස්කාර කරන්න. ධර්මයේ සරණ යන්න. ඒ වචනේ හදවතේ රුවා ගන්න. මණිකක් වගේ නිතර නිතර බලන්න. කාන්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා. නිවන තමයි ශ්‍රේෂ්ඨතම දේ. උතුම්ම දේ. ඒතකොට මේ බුද්ධ ශාසනයේ සීල් පුරන්න අමාරුයි නිවන ගැන හිතන්නේ නැත්නම්. 227ක් සීල් පුරන්න පුළුවන් කෝටියක් සංවරයේ සීලේ හික්මෙන්න පුළුවන් වෙන්නේ නිවන ශ්‍රේෂ්ඨයි කියලා තේරෙන කෙනාට. නිවනින් මෙහා දේවල් ශ්‍රේෂ්ඨයි කියලා ගියොත් එහෙම එයාගේ අතින් නොදැනීම සීල් කැඩෙනවා. ඒ නිසා ඉවසන නිවන ශ්‍රේෂ්ඨ කරගත්ත කෙනාගේ සීල් පිරෙනවා. නහි පබ්බජිතෝ පරූපගාති අනිත් අය ඝාතනය කරන්නේ පැවිද්දා. සමනෝ හෝති පරං විහෙටයන්තෝ අනිත් අයට හිංසා කරන පීඩා කරන වෙහෙසවන කෙනා ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. සබ්බ පාපස අකරණං කුසලස්ස උපසම්පදා සියලු පව් නොකිරීම කුසල් ඉපදවීම සචිත්ත පරියෝධපනං සිත දමනය කර ගැනීම ඒතම් බුද්ධාන ශාසනං මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. අනූපගාතෝ අනූපවාදෝ පාතිමොක්ඛේච සංවරෝ අනූපවාදෝ අනූපගාත අනිත් අය ඝාතනය කරන්න එපා. අනිත් අයට අපවාද උපවාද කරන්න එපා. ප්‍රාතිමෝක්ෂ නිවනට මුල් වෙන හික්මීමක ඉන්න. අදිචිත්තේච ආයෝගෝ සිත දියුණු කිරීමෙහි යෙදෙන්න. ඊළඟට දුර ඈත වනසෙනසුන් ඇසුරු කරන්න. ඊළඟට ආහාර ආදී සිහියෙන් ගනිමින් ඈත වනසෙනසුන් ඇසුරු කරන්න. ඊළඟට මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කියලා ගාථා 3කින් තියෙනවා. ඉතින් මම මේ කාරණාව කෙටියෙන් ඔය මතක් කළේ අපි ඒක විස්තර වශයෙන් ඉගෙන ගන්නට මේ පින්වතුන් මේ කැමැත්ත ඇති කරගන්න. ඒතර නමුත් පොයේ වැදගත්කමත් එක්කයි මම ওই කාරණාව සිහිපත් කළේ. ඊළඟට කපිලවස්තුවේ මහවනේ මහා සමය ආදී දේශනා කිරීම නවම් පුම් පොයේ දවසේ සිහි කරන්නේ. පින්වතුනි අද දවසේ මම කල්පනා කළා විශේෂ දහම් කරුණක් සිහිපත් කරන්න. ඒක සියලු දෙනාටම වැදගත්. වයස් තරාතිරමකින් තොරව වැදගත්. මම හිතනවා තරුණ දරුවොත් මේ දේශනාව අහනවා. තරුණ ළමයි
ඉලක්ක කරගෙන විස්තර කරනවා. නමුත් පුංචි ළමා ලපටියාගේ පටන් ලෙඩ ඇඳේ වැටෙන මහල්ලා දක්වාම තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නා වූ අතිශේෂ්ඨ සිතාගත නොහැකි තරම් ජීවිතය වෙනස් කරන දහම් පරයයක්. ජීවිතය අවුල ලිහනවා. අද මේ කියලා දෙන දහම් පරයයන්. නුවණ තියෙනවා නම් සංසාරේක අවුලක් ලිහින්න පුළුවන්. පින්වතුනි අපි කැමැත්තෙන් ධර්ම දේශනා අහනකොට සත්පුරුෂයෝ සේවනීය කරනකොට මේ ජීවිතේ අනේ මොකක් හරි කුසල් දියුණු කරගන්න කියලා හිතනකොට අපිට තියෙන තව ප්‍රශ්නයක් එනවා ඒකත් එක්කම. ඒ තමයි හිතන විදිහට කරගන්න බෑ. ඔන්න හිතනවා සිල් රකින්න ඕන කියලා. මේන් සිල් කැඩෙනවා. සිල් රැක ගන්න අමාරුයි. ඊට පස්සේ කාමයේ ආදීනව රාගයේ ආදීනව සිහි කරනකොට හිතෙනවා මම මේ කාමයේ පාලනය කරන්න ඕන. රාගයේ පාලනය කරන්න ඕන කියලා හිතෙනවා. හිතුවට ඒකම එනවා බුරබුරා. රාගයම එනවා. කාම ආසාවම එනවා. බැඳීමම එනවා ඉස්සරහට. ඔය මේ ධර්මය අහනකොට අපිට ඇති වෙන ප්‍රශ්න. ඊට පස්සේ සමේ මේක නුවණින් විමසලා මේ කරුණ තේරුම් ගත්තේ නැත්නම් අර ගොඩාක් පසුතැවිලි වෙන ජීවිත තියෙනවා. දැන් අපිට ළමයි කතා කරනවා ඊළඟට ගැටලු තියෙන අය කතා කරනවානේ කතා කරනකොට තේරෙනවා දැන් ඔන්න මෙයා ධර්මය අහලා හොඳට පන්සිල් රැකගෙන මෙයාට ආසයි බඹසර රකින්න. නමුත් එයා හිතන විදිහට එයාට බඹසර රැක ගන්න බෑ. පුදුම කනගාටුවකින් ඉන්නවා. පුදුම පසුතැවිල්ලකින් ඉන්නවා. ඉතින් ඒ තමන්ම තැවෙනවා. ඉතින් නමුත් සීලී තියෙන්නේ තැවෙන්න නෙවෙයිනේ. එතකොට එයා හිතන විදිහ වැරදි. එයා බඹසර ගැන හිතන විදිහ වැරදි. සමහරට එයා පන්සිල් රැකගෙන යාට සුගතිය යන්න පුළුවන්. බඹසර රකින්න ගිහිල්ලා ඒ තියෙන තැවීම, ඒ තියෙන පීඩාව, ඒකෙන් හිත හදාගන්න බැරි වීමත් එක්ක සමහරවිට එයාගේ මරණාසන්න මොහොතේ එයාගේ මේ හිතට සැපය සතුට එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒතර මේ අවුල ලියා ගන්න ඕන. නමුත් බඹසර රකින්නත් ආසයි. මේ අවුල ලියා ගන්න ඕන. අද ඒකට උපකාරයක් ලැබෙනවා මේ දේශනාවෙන්. ඊළඟට ධර්ම දේශනා අහනකොට හිතෙනවා අනේ තරහ ගන්න නැතුව ඉන්න නැත්තම්. මේ තරහ හොඳ නෑ. ඔන්න මන්නම් අදින් පස්සේ කිසි වචනයක් කියන්නේ නැහැ කෙනෙකුට කියලා. මේ හැරෙනකොට තරහ යන දෙයක් එනවනේ. අපිටත් වෙලා තියෙනවා. මේ තරහ දුරු කර ගැනීම පිණිස දහම් කරුණක් කියලා මේ මණ්ඩපයෙන් එළියට යනකොට තරහ ඇවිස්සෙන දෙයක් සිද්ධ වෙනවා. ඒ වෙලාවට පුදුම සටනක් කරන්න ඕන මේ හිතත් එක්ක. එතකොට අපි තරහ දුරු කරගන්න ඕන කියලා හිතනකොට තරහම ඉදිරියට එනවා. තරහ ඇවිස්සෙන දේවල්ම කරනවා. සමහර වෙලාවට හිතෙනවා මම මේ ಗುಣධර්ම පුරුදු කරන්න ගත්තට පස්සේ වෙනදටත් වැඩිය තරහ යන දේවල් මට සිද්ධ වෙනවා දෝ කියලා හිතෙන අවස්ථා තියෙනවා. දැන් කොහොමද මේ අවුලට බෙහෙත? මේ අවුලට විසඳුම මොකද්ද? රාගගින්න ඇවිලි ඉදිරියට තමන්ගේ මාර්ගයේ වාහනයකට විසඳුම මොකද්ද? ඊළඟට මෝහය වැටහෙන්නේ නැහැ. කැමැති මෙයා. ඒකට දැන් මෝහය මෙයා කැමැති ජීවිතය අවබෝධ කරා යන්න වැටහෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ පංච උපාස්කන්ධේ ආයතන ගැන තේරුම් ගන්න ආසයි. හරියට ධර්මය අල්ලන්න ආසයි. අහුවෙන්නේ නැහැ. සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා මෙයා මාර්ගය පුරුදු කරන්න අඩිය තියෙනවා. කොහේ හරි කාගේ හරි මිත්‍යා දෘෂ්ටියකට අහු වෙනවා. දැන් මේ ලංකාවේ මිත්‍යා දෘෂ්ටික අදහස් පතුරවන පිරිසක් ඉන්නවනේ. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් වලට අහු වෙච්ච පිරිසකුත් ඉන්නවනේ. ඔයාලා හිතන්නේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් ඊළඟට ඔය කෙටියෙන් මගපල් ලබනවා සතියෙන්
මඟපල් ලබන්න ගිහිල්ලා මං දැන් සෝවාන් වුණා අනාගාමී වුණා කිය යන අය ඉන්නවනේ. ඔයාලා හිතන්නේ මේ අය මේ ධර්මයේ අහන්න යොමු වෙන්නේ බුද්ධ ශාසනයට වින කරන අදහසින්ද? බුද්ධ ශාසනය විනාශ කරන අදහසින්ද? නෑ. එයාලත් මේ බුද්ධ ශාසනය පිහිටක් ගන්න අදහසින් තමයි අත ගහන්නේ බණ අහන්න. මඟපල් ලබන්න ඕන කියලා භාවනා වැඩසටහනකට යන්නේ බුද්ධ ශාසනය විනාශ කරන්න නෙවෙයි. නමුත් වෙන්නේ මොකද්ද? එයාලා යනකොට අහුවෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්. අවසානයේ දෘෂ්ටිය බැස ගන්නවා. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤන්ති මේකමයි ඇත්ත අනිත් ඒවා බොරු කියලා අදහසකට එනවා. ඒතකොට දැන් කොහොමද මේ රාග දේශ මොහ දුරු කරන්න හිතනකොට රාග දේශ මොහොම ඉස්සරහට එනවා. මේ අවුලෙන් නිදහස් වෙන්නේ කොහොමද? අන්න පින්වත්නි ඒ පිළිබඳව තමයි අද ධර්මයේ දේශනා කරන්නේ. පින්වතුනි මේ සංසාරේ ගමන් කරද්දී තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනේ අපිට මුණ ගැහුණා නම් බුද්ධ ශාසනයක බණපදයක් හරි අහන්න මේ සංසාරෙටම ඊටාම සුළු මොහොතයි. ඊටාම සුළු මොහොත ගැහුණේ. බොහෝ කාලයක් සංසාරේ කෙලවරක් නැති සංසාරේ ආරම්භයක් හොයාගන්න බැරි සංසාරේ ඉඳලාම අපි ආවේ බුද්ධ ශාසනයක නෙවෙයි. මේ මිත්‍යා දෘෂ්ටික ලෝකෙත් එක්ක තමයි ආවේ. ඒන රාග දේශ මොහ දුරු කරන්න ඕන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන, සංසාරයෙන් නිදහස් වෙන්න ඕන, පින් මේකයි, කුසල් මේකයි, අකුසල් මේකයි, පව් මේකයි කියලා අපිට ඇහුනේ බුද්ධ ශාසනයක විතරයි. ඉතින් එහා ශාසනවල මොකවත් නැහැ. දැන් ඉන්දියාවේ තියෙන ඇදහින් දිහා බලන්න. මේ බුද්ධ ශාසනයට අමතරව මේ ලෝකේ තියෙන ඇදහින් ආගම් දිහා බලන්න. අතපය කපාගෙන, ලේ පෙරාගෙන, බිලි පූජා තියාගෙන, යාඥා කරගෙන, බීගෙන, තමාව මැව්වා කියලා හිතාගෙන, ඊළඟට පොඩි දේත් වෙච්ච ගමන් දෙවියන්ට කියලා පලි ගහලා පාලි ගන්න කියලා ඔය වගේ කොච්චර දේවල් තියෙනවද? බය හිතෙනවා ඒ ආගම් දැක්කට පස්සේ. ඊළඟ තමන් අදහන ආගමේ දෙවියා මනුස්ස ශරීරයට ආරූඪ වෙලා බිලි පිණිස දෙන එළුවාගේ බෙල්ලෙන් වැක්කිරෙන ලේ මෙහෙම අරන් බොනවා. බිලි පිණිස සතුන් කපලා ඒ ලේ වලින් ඒ දෙවියන්ගේ දේවස්ථානේ හොදනවා. ඔය වගේ ආගම් තියෙන්නේ. ඔය වගේ ආගම් තියෙන්නේ. ඉතින් ඒ නිසා සතා සර්පයාට වඳිනවා. සතා සර්පයන්ට වඳිනවා. කවුරු හරි මැරුණම දෙවියන් ළඟට ගෙනිච්චා කියලා හිතනවා. අපි සංසාරේ ආවේ ওই වගේ දෘෂ්ටිත් එක්ක. එහෙම එනකොට අපි දන්නේ නැතුව පින්පව් කුසල් අකුසල් දන්නේ නැතුව ආගමේ නාමයෙන් හෝ කෙලෙස් වල නාමයෙන් හෝ අපේ කටෙන් පිට වුණ ගොඩාක් වචන අනිත් අයගේ රාගය ඇවිස්සෙන ඒවා. රාගය ඇවිස්සෙන දේවල් ගොඩාක් වචන පිට වුණා. මේ සංසාරයේදී යුද්ධ කලකෝලාහල කරද්දී ඒ යුද්ධ කලකෝලාහල වලට අපි පිරිස් සංවිධානය කරගනිද්දී ගොඩාක් ද්වේෂය ඇවිස්සෙන දේවල් අපේ වචනෙන් පිට වුණා. දැන් ඔයා මේ පින්වතුන් හිතන්න රාජ කාලේ වගේ යුද්ධවලට පිරිස් එකතු කරනකොට අර්ථ සාධක දෙනවාය, අර දෙනවා, නිවාඩු තියෙනවා, මාසෙකට මෙච්චර දවසක් නිවාඩු ඕවා නැහනේ. ගම් වලට යනවා සෙම්පතියේ ගිහිලා පිරිස එකතු කරනවා, රට ගැන කියනවා, ඊළඟට ජාතිය ගැන කියනවා, ආගම ගැන කියනවා, අපේ රට ගැන කියනවා, සතුරන්ගේ තියෙන සතුරුකම් ගැන කියනවා. ඒ නිසා මොන්ට විරුද්ධව අපි සටන් කරන්න ඕන කියලා අර අහිංසක ඉලන්දාරයන්ගේ හිතේ තියෙන ද්වේෂය අවුස්සල කුපිත කරවලා දැන් කඩුව අතට අරගෙන යුද්ධයට යන විදියට සෙම්පතිවරු කතා කරනවා.
ඉස්සර යුද්ධවලට පිරිස එකතු කරද්දී. ඊට පස්සේ තමයි පුහුණුව දෙන්නේ. ඒ පුහුණුව දීලා ඒ මාස ගණන් අවුරුදු ගණන් දෙන පුහුණුවේදී මඟ නතර නොවි යුද්ධයට යන තාක් ඔවුන්ගේ ඒ ආවේගය අවසල තියාගන්න කොච්චර වචන ප්‍රකාශ කරනවද? රටක් ආක්‍රමණය කරද්දී කොච්චර මේ ද්වේෂය අවසනවද? පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ගැටීම් වලදී කොච්චර ද්වේෂය අවසනවද? ගම් විනාශ කර ගනිද්දී කැරලි කෝලාහල කරද්දී කොච්චර ද්වේෂය අවස ගන්නවද? සංසාරේ කෙලවරක් නැතුව ඔබත් මමත් ගත කරද්දී ඔබගෙනුත් මගෙනුත් ඒ වැරද්ද ගොඩාක් වුණා. සංසාරේ ගොඩාක් ඒ වැරද්ද වුණා. අන් අයගේ ද්වේෂය අවසපු පාපය අකුසලයේ ඔබ තුලත් මා තුලත් තියෙනවා. මේ සංසාරේ අනවරාග්‍රයි. කෙලවරක් නැහැ. ඊට පස්සේ දැන් රාගය වුණත් එහෙමයි. අපි සංසාරේ ගමන් කරද්දී පින්වත් මහණෙනි මේ සංසාරේ අනුන්ගේ බිරිඳ සමග වැරදි කාමසේවනය කරන්න යද්දී පර ස්ත්‍රී සේවනය, පර පුරුෂ සේවනය ඒවා අන් අයට අහු වෙලා රජුන් ළඟට ගෙනියනවා. රජු කියනවා මේ ස්ත්‍රිය පරපුරුෂය සේවනය කළා. මේ පුරුෂයා පර ස්ත්‍රීන් සේවනය කළා. මොහුගේ ඉස ගසා දමව් කියලා රජුරුව නියෝග කරනවා. එහෙම නියෝග කරද්දී ඇදගෙන ගිහිල්ලා ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය බෙල්ල කපනවා. කපපු බෙල්ලෙන් ලේ වැగిරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක්කෙනෙක්. ඒ කියන්නේ ඔබ මා අපි කවුරුත් තනි තනියෙන් ගත්තොත් මේ දීර්ඝ වූ සංසාරේ ඔන්න ඔය වගේ පර ස්ත්‍රී පරපුරුෂ සේවනයේට ගිහිලා අහු වෙච්චිව විතරක් අහු වෙන්නේ නැතුව කොච්චර මනුස්සයන්ගේ ජීවිතවල මේ අනාචාරය තියෙනවද? අහු වෙලා බෙල්ල කැපිලා ගිය ලේ විතරක් එකතු කළොත් සතර මහා සාගරී ජලයට වැඩි කියව. කොයිතරම්නම් සංසාරේ අනුන් තුල රාගය උපද්දවලා තියෙනවද? ඊට පස්සේ අනුන් තුල බය උපද්දවලා තියෙනවද? ඒ ස්ත්‍රීන්ට ආදරය කරපු සෙනෙහවන්ත ස්වාමිවරුන්ට කොච්චර ද්‍රෝහිකම් කළා තියෙනවද? ඒ පුරුෂයන්ට ආදරය කරපු ස්ත්‍රීන්ට කොච්චර ද්‍රෝහිකම් කළා තියෙනවද? ඔවුන් ප්‍රියමනාපව පෙමින් වෙලී ඉන්න බිරිඳ සමග ස්වාමියා සමග අනාචාරයේ යෙදිලා ඒ ආදරය කරන ස්වාමියා බිරිඳ තුල කොච්චර ද්වේෂය අවසලා තියෙනවද? ඔය සංසාරේ විච්ච වැරදි නෑ කියලා කියන්න බෑ. මේ සංසාරේ එච්චර අනවරාග්‍රයි. කෙලවරක් නෑ. එච්චර දීර්ඝයි. වැරදුන තැන් තමයි කෝටියක් තියෙන්නේ. ඊළඟට අපි අනිත් අය අපි ආගම් ප්‍රචාරය කරනවා කියලා අනිත් අයට කොච්චර දෘෂ්ටි දීලා තියෙනවද අදහස්. මේවා මෙහෙමයි කියලා. දැන් අපි උදාහරණයක් ගමු. මට A level පන්ති අවුරුදු 17 18ක වගේ ළමෙක් මහිතේ මං වැඩසටහනක් ගිය වෙලාවක හරි චිට් එකක් එවලා තිබ්බා. ඒකේ තියෙනවා ස්වාමීනි තරුණ ළමයෙක් බඹසර රකින්න එක හොඳයිද කියලා ඒ උගන්වපු මේ ජීව විද්‍යාව කරපු සර්ට දැන් මේ ළමයා අහලා තියෙනවා පන්තියේ. ඊට පස්සේ සර් අනිතරින් දීලා තියෙන හැඟීම් පාලනය කරගන්න එක මානසිකව බලපානවා. ඊළඟට මේ ශරීරයේ නිපද වෙන ධාතු ශක්තිය පිට නොකිරීම ශරීරයට බලපානවා. ඒ නිසා මේ හැඟීම් පාලනය කරගන්න එක, රාගේ පාලනය කරගන්න එක, ඊළඟට මේ ධාතු ශක්තිය පාලනය කරගන්න එක මේ අනාගතේ ගොඩාක් ලෙඩ දුක් හැදෙන්න බලපානවා. ඒ නිසා කිසිම ළමෙක් මේක පාලනය කරන්න එපා. ඒකට අවුරුදු 17 18 ළමයිට දහස් ගාණක් ඉන්න ටියුෂන් ක්ලාස් එකේ ගුරුවරයා දෙන අවවාදේ. ඒකට එදා ඉඳලා ඒ ළමයි රාගය පාලනය කරනවා කියලා එකක් කරනවාද? ඒක කරන්නේ නැහැ.
බ්‍රහ්මචාරීව පිරිසිදු ජීවිතයක් ගත කරනවාද? ඒක කරන්නේ නැහැ. ඒතර තමන්ගේ හිතේ රාගය ඇවිස්සෙන දේවල් වලට යොමු වෙනවා. ඒ ඔක්කොගෙම පාප කර්මයේ කරගහන්න වෙනවා අර දෘෂ්ටිය දීපු කෙනාට. අර දෘෂ්ටිය දීපු කෙනාට ඒ පාපෙට කරගහන්න වෙනවා. මේ විදිහට සංසාරේ අපි තාපසයෝ වෙලා මිත්‍යා දෘෂ්ටික අදහස් දීලා ශිෂ්‍ය පිරිස හදලා සමාජයට දෘෂ්ටි දීලා බොහෝ පව් රැස් කරගෙන තියෙනවා මේ සත්වයා. දැන් ගොඩාක් අය අද අන්තර්ජාලය සමග ඉන්නවා. දැන් ඉන්ටර්නෙට් එකේ Facebook වල, YouTube වල, වෙබ්සයිට් වල තවත් වෙනස් සමාජ මාධ්‍ය ජාලා තියෙනවා නම් ඒ වගේ ගොඩාක් තියෙන්නේ රාගය අඩු කරන දේවල්ද, ද්වේෂය අඩු කරන දේවල්ද, මෝහය අඩු කරන දේවල්ද? එහෙම නැත්නම් රාගය ඇවිස්සෙන, ද්වේෂය ඇවිස්සෙන, මෝහය ඇවිස්සෙන දේවල්ද වැඩිපුර තියෙන්නේ? උපවාද, නිന്ദා, අපහාස, අවලාද, ඇදකුද, කේලම්, පච ඔවද වැඩිපුර තියෙන්නේ? මුළු සයිබර් අවකාශයේම, මුළු අන්තර්ජාලයේම තියෙන්නේ රාග, දේශ, මොහ. ඒ අතරින් බුදු කෙනෙක්ගේ ධර්මයක් ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩයක් හරියටම කියන කෙනෙක් හිටියොත් ඒක ASCII අන්න එයා විතරයි රාග, දේශ, මොහ නිවන කෙනෙක් විදියට ඉන්නේ. බුදු බණ පද කියන කෙනෙක් විතරයි. ඒ වාගේ අය අතලොස්සයි. අතලොස්සයි. ඒ වාගේ අයගෙන් බණක් ඇහුවත් ඊටමත් අතලොස්සයි. පුංචි පිරිසක් බණ අහන්නේ. එහෙනම් මේ සයිබර් අවකාශයේ හරහා රාග, දේශ, මොහ දෙන අයට කොහොම කර්ම රැස් වෙනවද? යම් දවසක තමන් රාගය දුරු කරන්නට හැදුවොත්, යම් දවසක තමන් ද්වේෂය දුරු කරන්න හැදුවොත්, යම් දවසක තමන් මෝහය දුරු කරන්න හැදුවොත් එහෙම තමන් සංසාරයේ අනිත් අයට රාගය දීපු, ද්වේෂය දීපු, මෝහය දීපු කර්මයේ ඉස්සරහට එනවා. කර්මයේ ඉස්සරහට එනවා. ඊට පස්සේ අවුලවනවා කර්මයේ විසින් යාව. ඒකයි පින්වතුනි, පින්වත් දරුවනි, අපි හිතන තරම් වේගිට රාග, දේශ, මොහ අපෙන් ඡේ වෙලා යන්නේ නැත්තේ. අපි සංසාරයට දීපු දේ අපිට ආවා. අනිත් අයට දීපු දේ අපිට ආවා. මේ කටෙන් මුදා හැරපු දේ අපිට ආවා. අපිට අපිම මුණ ගැහුණා. අපිට මුණ ගැහුණා. දැන් කොහොමද මේ අවුලෙන් නිදහස් වෙන්නේ? මේ අවුලෙන් නිදහස් වෙන්න සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊතා මනරන් දහම් පරයයක් වදාලා. මේ ක්‍රමයට එයා කොච්චර පව් කළා තිබ්බත් ලිහෙනවා එයා. කොච්චර අකුසල් කළා තිබ්බත් ලිහෙනවා. ගැට ගැහෙන්නේ. අන්න ඒ දහම් පරයය තමයි අද දේශනා කරන්නේ. මම මෙච්චර වර්ණනා කරේ දහම් පරයයට එන්නයි හදන්නේ, තාම කිව්වේ නැහැ. ඉතින් මේ දහම් පරයයේ සමස්තය ගත්තොත්, වචනේ විස්තර කරන්නම්. සමස්තය ගත්තොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒ තමයි තමන් රාගය දුරු කරන්න යද්දී තමන්ට අරහට එනවනම් රාගයම. තමන්ට හිතේ තියෙන සංසිඳීම ගන්න බෑ. රාගික දේවල්ම එනවා. ඒකට එපමණකින් දැනගන්න ඕන මම සංසාරේ අන් අයට රාගය දුන්න කෙනෙක්. අන් අයගේ රාගය අවුස්සපු කෙනෙක්. එහෙනම් මේ ක්‍රමයේ වළක්වා ගන්න මොකද්ද කරන්න ඕනේ? විරාගී දේවල් අන් අයට දෙන්න ඕන. අනිත් අයට විරාගී ඇති වෙන දේවල් දෙන්න ඕන. විරාගී ඇති වෙන දේවල් කියන්න ඕන. විරාගී ඇති වෙන සාකච්ඡා කරන්න ඕන. විරාගී ඇති වෙන මන්ත්‍රණය කරන්න ඕන. විරාගී ඇති වෙන දර්ශනීය දෙන්න ඕන. විරාගී ඇති වෙන දහම අන් අයට දෙන්න ඕන. එතකොට තමන් රාගයෙන් කරපු කර්ම, රාගයෙන් ගැට ගැහිච්ච එක ලිහෙන්න ගන්නවා අනිත් පැත්තට. වචනයෙන් කරපු කර්ම වචනයෙන්ම ප්‍රහාණය කරන්න ඕන. පැහැදිලිද මං කියන එක? ද්වේෂයෙන් ඉන්නවා නම්,
ද්වේෂයම තමාට අරහට තමාගේ දුර්වලතාව විදියට වැඩිපුරම පේන්නේ ද්වේෂය නම් ඒ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ සමාජයට දෙන්න ඕන. ඒ තමයි අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව, දයාව අනිත් අයට දෙන්න ඕන. දෙනකොට තමන් සංසාරයේ අකාරුණික වෙලා, කෝප සහගත වෙලා, තමන් පාපී වූ අකුසල් ධර්මයන් කළා නම් ඒව ඔක්කොම ගෙවෙන්න ගන්නවා. ලිහෙන්න ගන්නවා. මේ මාගේ අදහසක් කියලා හිතන්න එපා. මම දැන් සූත්‍ර දේශනාව ඊළඟට දේශනා කරනවා. ඔබට සම්පූර්ණ අදහස දෙන්න ඕන නිසා මෙච්චර විස්තර කරන්නේ. පින්වත්නි, කන් යොම අසන්න. මේ සොඳුරු දහම් පරයය. ඔබගේ ප්‍රශ්නේ විසඳෙන ක්‍රමයක්. ඊළඟට තමන්ට එක එක දෘෂ්ටි අදහස් මතවාද එනවා නම්, මිත්‍යා දෘෂ්ටික අදහස් වලට හිත වැඩිපුර යනවා නම්, ඔබ කළ යුතු දේ තමයි ඔබ වැඩිපුරම අන් අයට දෙන්න ඕන සත්‍ය. සත්‍ය මොකද්ද? චතුරාර්ය සත්‍ය කතා කරන්න ඕන. චතුරාර්ය සත්‍ය මන්ත්‍රණය කරන්න ඕන බුද්ධ වචනයට අනුව. තමන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. ඊළඟට ඒ සාකච්ඡා කරන්න ඕන. ඒ ධර්මයේ පතුරවන්න ඕන. ඒ ධර්මයට සවන් දෙන්න ඕන. එතකොට තමන්ගේ මෝඩකම්, මෝහය, තමන් හිතෙන් දෘෂ්ටිගත වීම ලිහෙන්න ගන්නවා. මේ විදිහට තමන්ගේ අඩුපාඩුව දිහා බලලා තමන්ගේ අඩුපාඩුවට ප්‍රතිවිරුද්ධ දේ දෙන්න සමාජයට. කවදා හරි ලිහෙනවාමයි මේ ප්‍රශ්නේ. ඔබ ඔය ප්‍රශ්නේ නිදහස් වෙනවාමයි. නිදහස් වෙනවාමයි. මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර. ඒ කියන්නේ කිසිම තැනක ඉන්ද්‍රිය අසංවර කරගන්න නැති ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර නන්ද මහරහතන් වහන්සේ. ඔබ දන්නවද නන්ද මහරහතන් වහන්සේගේ මුල් කතාව? නන්දයන් වහන්සේ රජමාලිගාවෙන් ඉද්දී නන්ද කුමරු ජනපද කල්යාණිට වහවැටිලා හිටියේ. එදා බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතට දෙනකොට අතට දීලා භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් නන්ද කුමාරයා යනකොට ජනපද කල්යාණිකේ කඩාගෙන තෙත කොණ්ඩේ ජනිල්ලේ කවුලේ ඉඳලා කිව්වා ආර්ය පුත්‍රේ වහ එන්න කියලා. ඒකම බුදුරජාණන් වහන්සේ නන්ද කියලා කතා කරනවා. ඒකට වැඩි ඇහෙන්නේ ජනපද කල්යාණිගේ හඬ. බුදු කෙනෙක් ඉස්සරහෙන් වඩිනවා. මේ පිටිපස්සෙන් ස්ත්‍රියක් ගැන හිතා යනවා. බුදුරජාණන් වහන්සේ කුටියට අල්ලපු කුටියට එහා පැත්තේ ගන්ධ කුටියේ වැඩ ඉන්නවා. මේ නන්ද කුමරු නන්ද ස්වාමීන් වහන්සේ මේ ජනපද කල්යාණි ගැන හිතා ඉන්නවා. ආරාමේ සියලු සංඝයා සතර සතිපට්ඨානෙ වඩනවා. නන්ද තෙරුන් වහන්සේ ස්ත්‍රියක් ගැන හිතා ඉන්නවා. දන් වළඳනකොට සියලු දෙනා පටික්කුල සංඥා වඩනවා. නන්ද කුමාරයා නන්ද තෙරුන් වහන්සේ ජනපද කල්යාණි ගැන හිතනවා. එච්චර ස්ත්‍රියක් ක්‍රියා සංවර වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පොරොන්දුවක් ගත්තා. දිව්‍යාංගනාව 500ක් ගන්න. ඒ ගැහිල්ල ලිහුවානේ ඉන්ද්‍රිය සංවරයෙන්. අවසානයේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර කෙනා බවට පත් වුණා. අනිත් පැත්තට කැරකුවා. ඇඟේ නූල් පොටක් නැතුව එන පිස්සිට මොන විනයක්ද? ඇඟේ රෙදි පොටක් නැහැ. කොණ්ඩේ කඩා දාගෙන හිතුවකේ යන කෙල්ලෙකුට මොන විනයක්ද? ඈ පටාචාර. ඈට දහම් දේශුවා භාග්‍යතුන් වහන්සේ. මේ දහම් පරයයන් ඇගේ ජීවිතය ආපසට කැරකිව්වා. විනේදර භික්ෂුණීන් අතර අග්‍රයි. රූපයට ගරහනවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පැත්ත පළාතෙවත් යන්නේ නැහැ කියලා රූපෙට මුලා වෙලා හිටියා කේමා. මේ කුණු යන ශරීරයට එච්චර ආසාවෙන් හිටපු කේමා බුදු කෙනෙක්ගෙන් ධර්මය අහලා ජීවිතේ අනිත් පැත්තට කැරකුවා. ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර අග්‍රයි. මේ විදිහට පුදුම විදිහට ඊළඟට දහසක් දෙනාගේ බෙලි කපලා ඇඟිලි කපපු අඟුලිමාල උපනූපන් දරුවාට ජීවේ දෙන ආශිර්වාදාත්මක මහ මුනිවරයා බවට පත් වුණා. ජීවිතය ආපසට කෙරකුවා.
කැරකපු ක්‍රමේ තමයි මේ සල්ලේක පරියාය. මොකද්ද මා කියව වචනේ? සල්ලේක පරියාය. සල්ලේක පරියාය කියලා කියන්නේ හිත කෙලෙස් වලින් අයින් කරන වැඩපිළිවෙල. නිකෙලෙස් කරවන දහම් පරියාය. මා අද ඔබට දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ බණ පදයයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගෙන් චුන්ද තෙරුන් වහන්සේ අහනවා, ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ අනේපිඩු සිටුතුමාගේ වෙහෙරේ දෙවුරන් වෙහෙරේ සවැත් නුවර වැඩ සිටියේ. මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය. ස්වාමීනි, ආත්මය ගැන ලෝකය ගැන වාද විවාද ඇති කරගෙන මේ මිනිස්සු නොයි දෘෂ්ටිවල පටලැවෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුවක් නුවණින් විමසන්න ගත්තට පස්සේ ඉස්සෙල්ලාම නැති වෙන්නේ ওই දෘෂ්ටි නේද? ආත්මය ගැන තියෙන මම මගේ කියලා. ඊළඟට ලෝකය ගැන තියෙන දෘෂ්ටි නැති වෙනවා නේද? චුන්ද භික්ෂුවක් නුවණින් විමසන්නට ගන්නවා මේ දෘෂ්ටි හට ගන්නා වූ තැන. දෘෂ්ටි හට ගන්නවා නම් යමක් මුල් කරගෙන ඒ දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා නුවණින් විමසනකොට ওই සියලු දෘෂ්ටි නැති වෙලා යනවා. චුන්ද හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චුන්ද ඔන්න භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුව කාමයෙන් වෙන් වෙලා විවේකයෙන් යුක්තව විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සහිත පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. කෙනෙක් පළවෙනි ධ්‍යානයට සමවැදුණා කියලා එයාට හිතෙන්න පුළුවන් දැන් නම් මං යාන්තම් සදා සැනසෙල්ලටපත් වුණා. මම දැන් කෙලෙස් අඩු කෙනෙක්. මං කෙලෙස් නැති කෙනෙක් කියලා හිතෙන්න පුළුවන්. වැරදි චුන්ද. පළවෙනි ධ්‍යානය කියන්නේ මේ ජීවිතේම සැපෙන් ඉන්න ක්‍රමයක් මිසක්කා නිකලෙස් බව නෙවෙයි. ඒ නිසා පළවෙනි ධ්‍යානය කෙනෙකුට තියෙන්න පුළුවන් කෙලෙස් ගඟක් කර්ම ගොඩක් එක්ක. තවම එයා කෙලෙස් ගැටේ ලිහිලා නැහැ. කෙනෙක් දෙවෙනි ධ්‍යානෙ උපද්දවගෙන ඉන්නවා. එයාටත් හිතෙනවා මම දැන් කෙලෙස් ගැටේ ලිහිලා තියෙන්නේ. නිකලෙස් වෙලා ඉන්නේ. එහෙම චුන්ද එහෙම නිකලෙස් වෙන්නේ නැහැ. ඒ දෙවෙනි ධ්‍යානෙට කියන්නේ මේ ජීවිතේ සැපෙන් ඉන්නවා කියලා. තුන්වෙනි ධ්‍යානෙ උපද්දවගෙන කෙනෙක් හිතනවා මම දැන් කෙලෙස් ගැටේ ලිහලා මම දැන් නිවනට ලං වෙලා ඉන්න කෙනෙක්. ඒක වැරදි. ඒකට කියන්නේ මේ ජීවිතේ සැපෙන් ඉන්නවා කියලා මිසක් කෙලෙස් නැති කරලා ඉන්නවා කියලා නෙවෙයි. හතරවෙනි ධ්‍යානෙටත් කියන්නේ මේ ජීවිතේ සැපෙන් ඉන්නවා. ඔන්න ඒ ධ්‍යාන හතරත් කෙනෙක් ඉක්මවලා ආකාශය අනන්තයි කියලා ආකාසානංචායතන අරූප ධ්‍යානයේ පැමිණ වාසය කරනවා. එයාට හිතෙනවා දැන් නම් මන් නිදහස්. නිවනට ළඟයි. තව ටික දුහකින් මන් නිවන් දකිනවා. අරූප සමාධිය කියලා කියන්නේ මේ ජීවිතේ සාන්ත වෙන්න එකට. විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නා සංඥායතනෙ මේ අරූප ධ්‍යාන ඔක්කොම මේ ජීවිතේ සාන්ත වෙන්න තියෙනවා මිසක්කා කෙලෙස් ගැටි ලිහලා නෙවෙයි. ඒ ධ්‍යාන ලබන අයටත් ගැට ගැහිච්ච කෙලෙස් ටික තියෙනවා. ඔබ හිතන්නේ කොහොමද? සංසාරේ අපි බඹලෝ ඉපදිලා නැද්ද? අනේ පින්වත්නි, නුඹලාද මාද බොහෝ කාලයක් බඹලෝ හිට ඉඳලා තියෙනවා. බඹලෝ අපි නිකන් යයිද? ධ්‍යාන වඩලා තියෙනවා. මමත් මේ ධර්මය අහන ඔබ සියලු දෙනා සංසාරේ තාපසය වෙලා ඉඳලා තියෙනවා. ඊරිසිවරු වෙලා ඉඳලා තියෙනවා. ධ්‍යානලාභීන් වෙලා ඉඳලා තියෙනවා. ඔබ දන්නවද? අවුරුදු දහස් ගණන් ධ්‍යාන සුවයෙන් ඉඳලා තියෙනවා ඔබත් මමත් සංසාරේ. ඒ සමාධියට, ඒ භාවනාවට, ඒ ඊර්ධි ප්‍රාතිහාර්ය දක්වමින් අපි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඒ සංස්කාරෙත් එක්ක කය විඳලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. ඔබත් මමත්. බ්‍රහ්ම ලෝකේ කල්ප ගණන් ඉඳලා තියෙනවා. කිසිම කාම සංඥාවක් නැතුව ඉඳලා තියෙනවා.
හැබැයි ඒ සංස්කාරය ඉවර වෙච්ච ගමන් ආයෙත් අපි පැල් කෙටියට වැටුණා. ආයෙත් ස්ත්‍රියක් පිටිපස්සේ ගියා. ආයෙත් ළමා ලපටි හැදුවා. ආයෙත් සංසාරගත කරගත්ත කර්ම වලින් තිරිසන් ලෝකෙට වැටුණා. ආයෙත් පාංශු පිසාච ප්‍රේත ජීවිතවලට අපි වැටුණා. ආයෙත් නිරේ වැටුණා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගින්දරින් පිච්චි විලාපේත් එක්ක නිදි මාත්‍රයක් නැතුව ගින්නේ දැවුන තැවුන බව ඔබටත් අමතක වෙලා මටත් අමතක වෙලා. මේ සංසාරේ කෙලිස් ගැටියට ඇහුවෙලා. නමුත් අරූප සමාධියටන් වඩලා තිනවා සංසාරේ. භාග්‍යතුන් වහන්සේ මේ නිකලෙස් බව නොවේ කියලා යමක් වදාළද ඒක කොයිතරම් සත්‍යයක්ද? ඔන්න ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සල්ලේක පරියාය. කොහොමද එහෙනම් පින්වත් මේ මහණෙනි පින්වත් චුන්ද මේ කෙලෙස් ගැටේ ලියාගන්නේ කොහොමද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් චුන්ද මේ කෙලෙස් ගැටේ හැදිලා තියෙනවා අපි සංසාරේ හිංසා කරපු නිසා. අපි සංසාරේ අනිත් අයට හිංසා කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ සංසාරේ යන කෙලෙසියෝ ටික ගැට ගැහුනේ අපේ ජීවිතේ. ඒ වුණාට අපි දැන් සංසාරේ යන්න කැමති අය නෙවෙයි. ඒ නිසා මේ ගැටේ ලිහින්න ඕන. ඒ නිසා හිතට දැන් මේ ගැටේ ලිහින්න යනකොට අපිට බාහිර හැමතැනම පේන්නේ හිංසාවෙන් වෙන් වුණ අය නෙවෙයි හිංසා කරන අය. ඒ නිසා ඒ අය ගැට ගැහි යන්න පුළුවන්. මම ගැට ගැහෙන්නේ නැහැ. ඒ නිසා අනිත් අය හිංසාවේ දෙන්න පුළුවන්. මම නම් හිංසාවේ දෙන්නේ නැහැ කියලා නිකලෙස් ප්‍රතිපදාවට එන්න ඕන. නමුත් සංසාරයේ මේ සමාජයේ සත්වය කොහොමද බලන්නේ? අනිත් අයත් කරනවා නම් ඇයි අපි කළාම මොකද? ඒ අය අපේ හිත රිද්දනවා නම් ඇයි අපි හිත රිද්දොත් වැරදිද? මෙච්චර අවුරුදු ගානක් මාව පෙළපෙලා මට පීඩාව දිදී හිටියා. මං වචනයක් කියපු එක වැරදිද? ඔන්න ওই විදිහට තමයි මිනිස්සු කතා කරන්නේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා නෑ චුන්ද අන්න අය හිංසාවේ දෙන්න පුළුවන්. ඒ වුණාට මම නම් හිංසාවෙන් වැළකී ඉන්නවා කියලා කෙලෙස් ලිහෙන පැත්තට එන්න කිව්වා. ඒ කියන්නේ අනිත් අය පව් කරපු පළියට තමන් කරන්න එපා. ගෙදර අම්මත් වැරද්ද කරන්න පුළුවන්, තාත්තත් වැරද්ද කරන්න පුළුවන්, සහෝදරයොත් වැරද්ද කරන්න පුළුවන්, ඔක්කොම වැරද්ද කරන්න පුළුවන්. නමුත් තමන් බේරිලා ඉන්න ඕන තනියෙන්. එහෙම හිටියොත් නම් ඔබගේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අනිත් අය සත්ව ඝාතනයේ යෙදෙන්න පුළුවන්. මම නම් එහෙම කරන්නේ නැහැ කියලා නිකලෙස් පැත්තට එන්න කියනවා. ඒ කියන්නේ මේ සංසාරේ අපි ගැට ගැහුනේ සත්තු මරමරා ඉඳලා. ඒ නිසා මේ මිනිසු පුරුද්දට අනුසෝතගාමි ආපු සැඩ පහරට ගඟේ පහලට යන මිනිස්සුනේ සංසාරේ යන අය නෙමෙයි ඉන්නේ. ඒ නිසා එයාලා අර ගඟේ සැඩ පහරේ පල්ලහැට යන අය විදිහට මෙතෙක් කරපු විදිහට සත්ව ඝාතන කරන්න පුළුවන්. මේ මිනිස්සු අපිට බනට ආරාධනා කරන්න ඇවිල්ලා කතා කරී ඉතින් චප්ප ගාලා මඳුරෝ තලනවනේ. මේ බන බාර ගන්නවද නැද්ද කියලා හිතෙනවා. මේ කතා කරී ඉතින් මඳුරුවට ගහනවා. එච්චර පුරුද්ද ප්‍රාණඝාතය. ඊළඟට ඔළුව අතක් ගා ඉදින් ලේන්ඩිත් එක්ක කුකුණෙක් හම්බ වෙච්ච ගමන් තලනවා. පුංචි සත්තු නැති කරනවා. කැරපොත්තු මඳුරෝ මරනවා. ඒවට මැෂින් ගේනවා. කඩවල් වලත් ඕන තරම් ඒවා තියෙනවා. අනිත් අය ඒවා කරපුවාවි මම කරන්නේ. අන්න ඒ කෙනා නම් බේරෙනවා. එයා තමයි ගැටේ ලිහින පැත්තට එන්නේ. එතකොට තමන්ගේ යාළුවෝ ඕන තරම් වැරදි කරද්දි නෑදෑයෙන් ඕන තරම් වැරදි කරද්දි ඇහැට පේන්න ඔක්කොම වැරදි කරද්දි තමන් තනියෙන් ඉන්න ඕන. මේකට කොච්චර පෞරුෂයක් ඕනේද? කොච්චර හැකියාවක් ඕනේද? කොල්ලෙකුට නම් කොච්චර හොඳ පිරිමිකමක් ඕනේද?
වැඩිහිටි කෙනෙකුට නම් කොච්චර පෞරුෂයක් ඕනේද, කොච්චර වැදගත්කමක් ඕනේද අනිත් අය එහෙම කරද්දි මම එහෙම කරන්නේ නැහැ කියලා හිතන්න. ඊට පස්සේ අනිත් අය හොරකම් කරන්න පුළුවන්. මම හොරකම් කරන්නේ නැහැ. ඒ අය කළාට මම කරන්නේ කියලා කෙලෙස් නසන පැත්තට එන්න ඕන. නැත්නම් අපිට අනිත් අයත් කරනවනේ. එහෙම හිතුවොත් නම් මේ ගැටේ ලිහෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අනිත් අය කළාට මම කරන්නේ කියලා හිතන්න ඕන. ඊළඟට අනිත් අය අබ්‍රහ්මචාරීව ඉන්න පුළුවන්. බඹසරක් රකින්නේ නැහැ. ෆෝන් එකේ ඉල්ලලා ඉන්නවා. ජරාව බලනවා. ඇබ්බැහි වෙලා ඉන්නවා. කුණුහරුප කතා කරනවා. කාම ලෝකයේම ඉන්න ඔක්කොම යාළුවෝ සමස්තයක් ගත්තොත් ඉන්නවා. මෙයා කල්පනා කරනවා මේ අය මැද ඒ අය එහෙම කළාට මම කරන්නේ නැතුව ඉන්නවා කියලා තමන් හිතන්න ඕන. පම්පෝරි ගහන්න නෙවෙයි. අඬබෙර ගහන්න නෙවෙයි. තමන් ආධ්‍යාත්මික පෞරුෂයකට එනවා. මම එහෙම කරන්නේ නැහැ අනිත් අය කළාට. අනිත් අය කළාට මම කරන්නේ. අනිත් අය බොරු කියන්න පුළුවන්. ඒ කට ඇරියොත් පචනේ. අනිත් අය බොරු කියන්න පුළුවන්. මම බොරු කියන්නේ. ඉස්සෙල්ලා මේ අදහසට එන්න ඕන. තමන් අනිත් අයගෙන් එක පැත්තකට එන්න ඕන මම කරන්නේ කියලා. අනිත් අය කේලම් කියන්න පුළුවන් කොටවන්න. හිත් බිඳවන්න, රිද්දන්න කේලම් කියන්න පුළුවන්. මම කියන්නේ කියලා එයා තමයි නිකෙලෙස් පැත්තට මේ කෙලෙස් ගැටේ ලිහෙන පැත්තට එන්නේ. ඊට පස්සේ දැන් බලන්න මේක සමාධියකින් කරන එකක් නෙවෙයි. මේක ධ්‍යානයකින් කරන එකක් නෙවෙයි. ඉඳගෙන භාවනාවෙන් කරන එකකුත් නෙවෙයි. ප්‍රායෝගිකව තමන් ජීවත් වෙන සමාජයේ මුහුණ දෙන ලෝකෙත් එක්ක හිතෙන් කල්පනා කර කර මෙහා අයින් වෙවි ඉන්නේ. මේකට සිවුරක්ම දාගන්න ඕනේ නැහැ. කාට හරි බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පදේ ඇහෙනවා නම් එයාට තමන්ගේ ජීවිතේ අනිත් පැත්තට හරව ගන්න ඕනි නම් එයා කළ යුතු වැඩපිළිවෙල. ඊට පස්සේ අනිත් අය හිතිරි දෙන නපුරු වචන කියන්න පුළුවන්. හින්ට් පාස් කරන ඒවා, හිත රිදෙන ඒවා, නරක වචන, සැර පරුස වචන, හිතට උලකින් අයින්නවා වගේ වචන අනිත් අය කතා කරන මම නම් කතා කරන්නේ. සමාජයේ කියනවා නෑ ඕකට එකක් කියනවා නම් හරියට හරි ඔය කට දාගෙන එනකොට වහපන් කට කියලා එකක් කිව්වා නම් හරි කියලා අනිත් අය කියනවා. ඇත්තටම කෑකොස්සන් ගහගෙන ඉන්න කෙනෙකුට එකපාරම සැරට එක වචනයක් කතා කරපු ගමන් එහෙම මෙතනම බ්‍රේක් වෙනවා. අනිත් අය එහෙම කළාට මම එහෙම කරන්නේ නැහැ කියලා අර ගඟේ යටිපැත්තට ගහගෙන යන මිනිස්සු අතර මෙයා අනිත් පැත්තට හැරෙනවා. පටිසෝතගාමි. ගඟේ උඩ පැත්තට මෙයා පීනනවා. ලේසි නෑ. පල්ලෙහැට පීනන්නද ලේසි ගඟේ ගහගෙන යන වතුර උඩට යන එකද? පල්ලෙහැට අතවත් හොල්ලන්න නෙවෙයි ඩිංගක් ඇඟ සැහැල්ලු කරගත්තාම යනවා පල්ලෙහැටම. අම්මෝ උඩු පැත්තට පීනන්න ගියාම කොච්චර අමාරුද? ඒ නිසා මේ වැඩ පිළිවෙලට එන්න කොච්චර අමාරුද? අන් අය හිස් වචන කතා කර කර ඉන්න පුළුවන්. මම එහෙම කරන්නේ. දැන් යාළුවෝ ගත්තොත් එහෙම වරෙන් ඵලයන් අරකයි මේකයි කියලා මේ දන්නවද බං කියලා පටන් ගන්නවා කට්ටිය. ඊට ටිකක් වෙලා යනකොට කුණු හරප. කොහේ හරි ස්ත්‍රියක්ගේ පුරුෂයෙක්ගේ කතා. එහෙම නැත්නම් දේශපාලන කතා. නාට්‍ය චිත්‍රපටි ගැන කතා. එක එක්කිනාගේ පෙන් හබ ගැන කතා. ඕවමනේ කොල්ලෝ කට්ටියක් එකතු වුණාම තියෙන්නේ කෙල්ලෝ කට්ටිය අතරත් ඕවම. ආච්චිලා සීයලා අතරත් ඕවා. අර පවුල මෙහෙමයි අර දීගේ මෙහෙමයි. අරයාගේවත් පෝසක්කම් මෙහෙමයි. අරුන්ගේ උපදුපයි මෙහෙමයි මේ වලපය ගොඩපය තියෙන මිනිස්සුත් ඕවා කතා. ඔය සමාජයේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ අයට තමයි මේ බණ ඇහෙන්නේ. හැබැයි මේකෙන් ගැලවෙන්න එපා. ගැලවෙන්න නම් එයා හිතන්න ඕන අනිත් අය එහෙම කිව්වට මම කියන්නේ නැහැ. අන්න පෞරුෂය, අන්න පිරිමිකම. අන්න ස්ත්‍රියකගේ අභිමානය. එයා එකකින් අයින් වෙනවා. නිකලෙස් පැත්තට එනවා. සත්පුරුෂයන්ට අඳුරේ දැල්වන ලද පහනක් වගේ
මේ අන් අයගෙන් වෙන් වෙච්ච චරිතය පේනවා. ඊට පස්සේ අනිත් අය දැඩි ලෝභයෙන් ඉන්න පුළුවන්. අනිත් අයගේ දේවල් වලට ලෝභ කර කර ලස්සන වත්තක් දැක්කම ඒකට ආසයි. ලස්සන ගෙදරක් දැක්කම තනුන්ගේවා. අනේ ඕක අපිට තිබ්බනම් කියලා හිතෙනවා. ලස්සන නෝන කෙනෙක් දැක්කම වෙනම හිතෙනවා. පිරිමි කෙනෙක් දැක්කම වෙනම හිතෙනවා. වාහනයක් දැක්කම වෙනම හිතෙනවා. අනුන්ගේ දේවල් තමන්ට ලැබේවා කියලා. ලෝභය, දැඩි ලෝභය, අවිද්‍යාව. අනිත් මිනිස්සු එහෙම හිතපුවාවේ මම නම් එහෙම කරන්නේ නැහැ. ඊළඟට අනිත් අය තරහෙන් ඉන්න පුළුවන්. මම නම් එහෙම කරන්නේ. අනිත් අය ඉන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිකව පින්පව් විශ්වාස කරන්නේ නැතුව, බුදුවරු විශ්වාස කරන්නේ නැතුව ඉන්න පුළුවන්. මම නම් එහෙම කරන්නේ කියලා හිතන්න ඕන. ඊළඟට මෙලොව පරලොවක් විශ්වාස කරන්නේ නැතුව අපාය කොහෙද තියෙන්නේ, දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? දැන් මුළු ඉන්දියාවම සුගතිය දුගතිය පිළිගන්නේ නැහෙනි. ඉන්දියාවට බණ කියන්න නම් වෙනම ප්‍රාතිහාර්යයක් එක්ක එන්න ඕන. දැන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දහම් වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවානේ මේ බුද්ධ රශ්මිය කියලා. බුද්ධ රශ්මිය කියලා හින්දියෙන් වෙනම Facebook channel එකක් තියෙනවා, YouTube channel එකක් තියෙනවා. ඉන්දියාවේ මිනිසුන්ට ධර්මයේ දේශනා කරන බුද්ධ රශ්මිය. දැන් මේ ධර්ම දේශනා කරගෙන යනකොට හරියට එන ප්‍රශ්නයක් තමයි දිව්‍ය ලෝකෙ කොහෙද තියෙන්නේ? ආපාය කොහෙද තියෙන්නේ? ඕවා හින්දු මතද? මොකක් හරි එකක් කියන. ඊටකොට අපාය දිව්‍ය ලෝකේ විශ්වාස කරන්නේ නැතුව, පින්පව් විශ්වාස කරන්නේ නැතුව, සක්‍රියා කියන්නේ බොරු නේද? බ්‍රහ්මයා කියන්නේ බොරු නේද? ඔය හින්දුද? ඊටර දෙවියෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. අර යාලා තියාගෙන ඉන්න ටික විතරයි. දැන් හින්දු අය කොහොමදත් අහන්නේ නැහනේ. දැන් ඉන්දියාවේ කවුරු හරි වචන මාත්‍රෙන් හරි බෞද්ධ කියලා යනවා නම් යාලා බුදුදහම අහන්නේ. ඒ බෞද්ධ කියලා ඉන්දියාවේ ඉන්න අයත් සක්දෙවිඳු විශ්වාස කරන්නේ. එයාලා තනිකර හින්දු විරෝධී. ඒ නිසා හින්දු දෙවියෝ අදහනවා නම් බුද්ධ ශාසනයේ දෙවියෙක් ගැන කියනකට කතා කරන්න දෙන්නේ නැහැ. මට ඉන්දියාවේදී හාමුදුරු නම මොන ගැහුණා? මේ හාමුදුරුව මහරාෂ්ට්‍රේ බණකට ගිහිල්ලා දේවතා සංයුත්තෙන් බණ කියලා. අර බණ අහන්න ආපු මිනිස්සු උඹ මේ හින්දු මත කියනව නේද කියලා හාමුදුරන්ට ගහලා සිවුර ගලවලා මේ සරමක් අන්දවලා මේ සලුවක් කරට දාලා ඵලයන් කියලා පන්නලා. ඊට පස්සේ හාමුදුරුව අඬාගෙන ඇවිල්ලා පස්සේ කාලෙක මහාන වෙලා පස්සේ කාලෙක මටත් මුණ ගිහිල්ලා ওই විස්තරي කිව්වේ. මොකද්ද කරපු වැරද්ද? දේවතා සංයුත්තෙන් බණ කීම. බෞද්ධයෝ ඒ ඉන්දියාවේ ඉන්න බෞද්ධ කියන අය කළා තියෙන්නේ. පිළිගන්නේ නැහැ. ඒකට එයාලට ඉන්දියාවේ දැන් ඉන්න බෞද්ධ අයට ඕනේ චතුරාර්ය සත්‍යයක් නෙවෙයි. හින්දුන්ට විරුද්ධව ඉන්න විතරයි. ඒ නිසා හින්දුන් කතා කරනවා නම් දෙවිවරු ගැන අපේ බුද්ධ ශාසනය කතා කළොත් එහෙම හිතන්නේ අපිත් හින්දු කියලා. ඉතින් ඒ නිසා මේ පුදුම විදිහේ මේක මේ විදිහටවත් බණ ටිකක් කතා කරන්න මේ ලංකාව විතරයි පරිසරය තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා සමහර අය ඉන්න පුළුවන් මිත්‍යා ඥානෙන්. මිත්‍යා ඥානෙ කරපින්නගෙන මේ ඉන්න උගත්තු ඔක්කොම ඉන්නේ. ආචාර්ය, මහාචාර්ය, ප්‍රාචාර්ය මොන ආචාර්ය හරි මිත්‍යා ඥාන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිකලස් ඥානකින් දින්නේ. මිත්‍යා ඥානෙ කරපින්නගෙන ඒකටම ප්‍රශංසා කර කර ඒකම එළියට දදා ඉන්නවා. මගේ තනතුර මේකයි, මගේ උගත්කම මේකයි කියලා. මේ මිනිස්සු මිත්‍යා ඥාණයෙන් හිටියට කමක් නැහැ. මම නම් එහෙම ඉන්නේ නැහැ කියලා හිතන්න ඕන. ඊට කලින් විස්තර කරන අනිත් අය මිත්‍යා සංකල්පනාවල ඉන්නවා. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්පන. මිත්‍යා සංකල්පනා කරා කියන්නේ තරහයෙන් කාම අරමුණු හිතා හිංසාසිතවිලි සිත අනිත් අය ඉන්නවා. මම නම් එහෙම ඉන්නේ නැහැ කියලා හිතන්න කියනවා. ඊළඟට මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව. අනිත් අය යටිමඩි ගහලා ජීවත් වෙනවා. අල්ලසරන් ජීවත් වෙනවා.
වැරදි ක්‍රම උපායම් මගින් ජීවත් වෙනවා. මම එහෙම කරන්නේ. ඊට පස්සේ මිත්‍යා වායාම අනිත් අය දියුණු වෙන්න පුදුම විදියට දිවා රාත්‍රී මහන්සි වෙනවා වැරදි ක්‍රමෙන්. මම එහෙම කරන්නේ. ඊළඟට මිත්‍යා සති, මිත්‍යා සමාධි, ඊළඟට මේ දවස් දෙකක් භාවනා කළා සෝවාන් වුණා අනාගාමී වුණා කියලා කියන භාවනා පන්ති තියෙනවා. අනිත් අය එවැනි භාවනාවල් කළාට මම එහෙම දේවල් කරන්නේ. හික්මෙන්න ඕන. මිත්‍යා සමාධි, මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති. මිනිසු හිරෙන් නිදහස් වෙනවා. අනේ සැනසෙල්ලක් කියලා හිතනවා. ණයෙන් නිදහස් වෙනවා. අනේ සැනසෙල්ලක් කියලා හිතනවා. හදිහුනියන් කපලා නිදහස් වෙනවා. අනේ සැනසෙල්ලක් කියලා හිතා නිදහස් වෙනවා. නඩු හබ වලින් නිදහස් වෙනවා. අනේ සැනසෙල්ලක් කියලා හිතනවා. මිත්‍යා විමුක්ති. ඒ නිදහස් වීම සදාතනික සැපයක් නෙවෙයි. අනිත් අය එහෙම සැනසිලි සුසුමක් හෙළුවට මම නම් මිත්‍යා විමුක්තියෙන් සැනසිලි සුසුම් හෙලන්නේ. ඇයි සසර දුකෙන් නිදහස් වීමක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ සමහර අය නිදිමත අලසකමින් ඉන්න පුළුවන්. සමහර අය දැන් නිදිමත අලසකමින් ඉන්න පුළුවන් මම එහෙම කරන්නේ නැහැ කියලා නිකලස් පැත්තට එන්න ඕන. දැන් අපි දැකලා තියෙනවා භාවනා පන්ති වලට ආපු අය අපිට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ කට්ටිය ඔක්කොම එකපාර භාවනා කරනකොට අනිත් අය නිින්ද යනකොට අපිට hina යනවා. ඊට පස්සේ අනිත් අය නිින්ද යනකොට ඒක දිහා බලාගෙන ඉන්න හිතෙනවා කියලා. එතකොට එයා තාම වැඩපිළිවෙලට ඇවිල්ලා නැහැ. ඒතර භාවනා පන්තියකට ගිහිල්ලා හෝ භාවනා කරද්දී අපි කියමු අනිත් අයට නිදිමතයි. අමාරුයි අතපය එහෙම විසිරවනවා. එතකොට දහම් මාර්ගයේ යෝනිසෝ මනසකාරය යෙදෙන කෙනා කල්පනා කරන්න ඕන අරයා නිදි කිරා වැටුණාට මම නිදි කිරා වැටෙන්නේ නැහැ. මම නිදිමත අලසකමින් ඉන්නේ නැතුව මම භාවනා කරන්න ඕන. කියලා අර පිරිසකින් එයා හිතෙන් වෙන් වෙනවා. දැන් අරයන් නිදි කිරනවානේ මං ටිකක් මෙතන ඉඳගෙන නිදාගත්තට මොකද කියලා හිතන එක නිගලිස් ප්‍රතිපදාව නෙවෙයි. ඊට පස්සේ තියෙනවා හිත විසිරුණ අය. හිත විසිරුණ නොසන්සුන් බව අනිත් අයට තිබ්බට මම එහෙම හිතන්නේ. ඊළඟට සැකය. අනිත් අය සැකයෙන් ඉන්න පුළුවන් මම එහෙම සැකයෙන් ඉන්නේ. අනිත් අය ක්‍රෝධයෙන් ඉන්න පුළුවන් පලිගැනීමෙන්, වෛරයෙන්, ಗುಣමකුකමින්, එකට එක කිරීමෙන්, ඉරිසියාවෙන්, මසුරුකමින්. මසුරුකම කියන්නේ තමන්ගේ දේ අනිත් අය පරිභෝග කරනවට කැමති නැහැ. ඊළඟට කපටිකමෙන් ඉන්න පුළුවන්, මායාවෙන් ඉන්න පුළුවන්. සාධාරණ කරුණ වලට යටත් නොවි දැඩිව ඉන්න පුළුවන්. මේ ඇත්තක් කියන්නේ මෙයා මේකට පිළිගන්නේ නැහැ නේ. අනිත් අය එහෙම කළාට මං එහෙම කරන්නේ නැහැ. ඊළඟට මාන්නක්කාරකමෙන් ඉන්න පුළුවන්, මොරණ්ඩු වෙන්න පුළුවන්. ඊළඟට පවිතු මිතුරන් ඇසුරු කරන්න පුළුවන්. අනිත් අය ප්‍රමාදයෙන් ඉන්න පුළුවන්. අනිත් අය අසද්ධාවෙන් ඉන්න පුළුවන්. අනිත් අය ලැජ්ජා නැති බවින් ඉන්න පුළුවන්. අනිත් අය බය නැති බවින් ඉන්න පුළුවන්. අනිත් අය අල්පශ්‍රුත, අනිත් අයට දහන් දැනුමක් නැති වෙන්න පුළුවන්. ඒකට මම එහෙම ඉන්නේ නැහැ. අනිත් අය කම්මැලි කමින් ඉන්න පුළුවන්. අනිත් අය සිහිමුලාවෙන් ඉන්න පුළුවන්. අනිත් අය ප්‍රඥාව නැති බවින් ඉන්න පුළුවන්. අනිත් අය ආදානග්‍රහී දෘෂ්ටියෙන් ඉන්න පුළුවන්. ආදානග්‍රහී දෘෂ්ටිය කියන්නේ දෘෂ්ටියක් අරගෙන ලීසියෙන් අතාරින්නේ. අනිත් අය එහෙම කළාට මම එහෙම කරන්නේ නැහැ කියලා නිකලස් ප්‍රතිපදාවට එන්න ඕන. එහෙනම් පින්වතුනි උතන කරුණු 44ක් කෙලෙස් 44ක් ගැන බුදුරජාණන් වහන්සේ සල්ලේක සූත්‍රයේ විස්තර කරනවා. එතකොට දැන් මේ 44ම ඔබට මතක තිබ්බොත් හොඳයි. මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය අරන් මේ කෙලෙස් 44 ලියා ගන්න. කොල තමා තුලින් බලන්න මේ අඩුපාඩු තමා තුල තියෙන හැටි. හරි දැන් ඔබට ප්‍රකට වෙන්නේ ඔබගේ රාගික දෙයක්. එහෙම නැත්නම් ඔබට තරහා යන දෙයක්. ඔබ බය තැති ගැනීම ගන්න දෙයක් කියන්නකෝ. ඔබට ප්‍රකටව දැන් පේන්නේ කෙලෙසයක් විදියට බණ අහනකොට. එහෙම නැත්නම් ඔබට බණ අහනකොට නිින්ද යන ගතිය කියන්නකෝ. හිත විසිරෙන ගතිය කියන්නකෝ. මේක එක බණට හිත එක දිගට තියාගෙන ඉන්න බෑ හිත විසිරෙනවා. එතන මොකක් හරි ඔබට දැන් කෙලෙසයක් ප්‍රකට වෙනවනේ.
එතකොට ඔබ හිතන අනිත් අය එහෙම හිටියට මම එහෙම ඉන්නේ නැහැ. අපි කියමු සිල්පද රකින්න ගියා කියලා පන්සිල් පද 5. අනිත් අය පන්සිල් පද 5 කැඩුවට මම කඩන්නේ කියලා ඒ හිතලා හිතෙන් ඒ වෙන් වෙන එකම ඔබ අසාමාන්‍ය සමාජයෙන් වෙනත් පුජ්‍යලෙක් බවට පත් කරනවා. ඊළඟ තව ලස්සන කාරණාවක් තියෙනවා පින්වත්නි. බුදුරජාන් වහන්සේ වදාළා චිත්තුප්පාදම් පහං චොන්ද කුසලීසු ධම්මේසු බහූපකාරන්ති වදාමි කෝපන වාදෝ කායන වාචාය අනුවිදීයමානෝ. චොන්ද මේ කුසල් දහම් වඩන්න ඕන කියලා සිතවිල්ලක් ඇති කරගන්නවානේ. ඒකත් උපකාරයි නිවන් දකින්න. හරි උපකාරයි. කයෙන් වචනෙන් කළොත් කවර කතාවද? ඒ නිසා චොන්ද මම හිංසා කරන්නේ කියලා සිතවිල්ලක් ඇති කරගන්න කිව්වා. ඔන්න දැන් මේ කුසලයේ ඔබට අදම රැස් කරගන්න පුළුවන් කුසලයක්. මම හිංසා කරන්නේ කියලා සිතවිල්ලක් ඇති කරගන්න. කළොත් කවර කතාවද? ඊළඟට මම සත්ව ඝාත ප්‍රාණඝාතය කරන්නේ කියලා සිතවිල්ලක්. මම නම් සත්තු මරන්නේ අද ඉඳලා. සිතවිල්ලක් ඇති කරගන්න කිව්වා. මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒකත් උපකාරයි කියලා. ඊළඟට මම හොරකම් කරන්නේ කියලා. මම අබ්‍රහ්මචාරී වෙන්නේ නැහැ. මම බඹසර රකින්නවා කියලා සිතවිල්ලක් ඇති කරගන්න. එතකොට බඹසර රකින්නවා කියලා සිතවිල්ලක් ඇති කර ගැනීමත් ශ්‍රේෂ්ඨ නම් බඹසර රකින්න එක ගැන කවර කතාවද? එතකොට මෙයා බඹසර රැකගෙන යනකොට මෙයා සංසාරයේ කරපු දේවල් අනුව අරහට එනවා බඹසර කැඩෙන විදිහට කරනවා. ඒ වෙලාවට එයා තේරුම් ගන්න ඕන මේ කාරණාව. එතකොට එයාගේ බඹසරට හානියක් වුණා නම් ඒකට අදාළ ප්‍රතිකර්ම කර ගන්න ඕන. අදාළ ප්‍රතිකර්ම කියන්නේ නැවත බඹසර සමාදන් වෙලා පුළුවන් විදිහට ආරක්ෂා කරනවා. ඊළඟට විරාගී දේවල් කතා කරනවා. විරාගී දහම කතා කරනවා. අන් අයගේ රාගය අවසන් නැතුව ඉන්නවා. අන් අයට රාගය ඇවිස්සෙන කතා කීමෙන් වැළකී ඉන්නවා. ඒ වගේ කුසල් පුරන්න ඕන බඹසරට. ඊට පස්සේ මම බොරු කියන්නේ කියලා සිතවිල්ලක් ඇති කරගන්න කියනවා. මම කේලම් කියන්නේ කියලා. මම නපුරු වචන කියන්නේ කියලා සිතවිල්ලක් ඇති කරගන්න කියනවා. මම හිස් කතා කරන්නේ මම මේ දැඩි ලෝභයෙන් ඉන්නේ, ද්වේෂයෙන් ඉන්නේ කියලා සිතවිල්ල. කලින්ම ඇති කරගන්න කියනවා. දැන් අර අපිට ළඟදීන් චුල්ල බෝධි ජාතකයේ පින්වත් ලොකු සාහිණාංශය අපිට විස්තර කරලා දුන්නා. පුදුම සහගතයි. ඒ තාපසයයි තාපසියයි ඒ කියන්නේ විවාහ වෙලා බ්‍රහ්මචාරී විවාහ වුණාට බ්‍රහ්මචාරී. ඒ දෙන්නා කතා වෙලා තපස් රකින්න යනවා. ඊට පස්සේ තපස් රකින්න ගිහිල්ලා ලුණු ඇඹුල් හොයන්න කාලයකට පස්සේ ඒ තාපසයයි රජතුමාගේ උද්‍යානෙට එනවා. ඊට පස්සේ උද්‍යානයට ඇවිල්ලා ඒ දෙන්න රජතුමාගේ උද්‍යානෙ ඉන්නකොට රජතුමාට ඔනොත්තු යනවා ලස්සන රන්වන් ශරීරයක් තියෙන තාපසියක් උද්‍යානයේ ඉන්නවා. රජුරු එනවා වහ වැටිලා. ඇවිල්ලා කතා කරලා බලනකොට තාපසයෙන් අහනවා මේ කවුද? කියනවා මේ තාපසියා. නෑ මං ඇහුවේ නෑ දෑකම. දැන් නම් නෑ දෑකමක් නෑ. අපි පැවිදි වෙන්න කලින් නම් මගේ බිරිඳ ඔය. ඊට පස්සේ කියන තාපසේ නුඹේ තපස කුමක්ද? කියනවා මගේ තපස තමයි ක්‍රෝධ නොකිරීම සහ ඇතුලේ ගින්න පිටට දාන්න නැති එක. එහෙම තපසුත් තියෙනවා. දැන් ඔය උච්චර තපස් රකින්නවා නම් එහෙනම් මම මේ තාපසිය ගෙනියනවා. ඊට පස්සේ දැන් තාපසිය ඇදගෙන යනවා. ඇදගෙන යනකොට දැන් තාපසිය මේ මොහොතේ එකපාරක් බැලුවා බිම් බලාගත්තා. ඒ තාපසගේ තාපස තමයි ක්‍රෝධ නොකිරීම. ඇතුලේ ක්‍රෝධයක් ඇති වුණොත් පිටට දෙන්නේ නැති බව. ඒ තාපසී කියනවා මම බ්‍රහ්මචාරී කෙනෙක් මාව අතාරින්න ඔබට මේක ශාපයක් වෙයි. අතාරින්න කියලා කෑ ගහද්දින් ඇදගෙන ගියා. අනේක විද උපක්‍රම කරලා අර තාපසිය පොළඹවා ගන්න රජුරු හදනවා තාපසිය
මේකට පෙළඹෙන්නේ නැහැ. අවසානයේ මේකේ හරියන්නේ නැහැ කියලා ඇදගෙන ඇවිල්ලා මේ ඇදගෙන එනවා. බැලුවා තාපසයා සිවුරක් මහමයි ඉන්නවා. තාපසයා දැක්කේ නැහැ රජුර වෙනවා. රජුර හිතුවා මේක කෝපෙන් මන් දිහා බලන්නේවත් නැතුව පුපුරව මේ ඉන්නේ. ඊට පස්සේ තාපසයෙන් ඇහුවා මේ ඔබ පුපුරව දින්නේ රජතුමනි. ද්වේෂයක් නම් ඇති වුණා තමයි. මං ඒ ගින්නේ මේ මොහොතේම නැති කළා. මට ඒ වෙලාවේ ඇතිවෙච්ච තරහ දූවිල්ලකට වැස්සක් වැටුණට පස්සේ නැති වෙනවා වගේ මං නැති කළා. මං ගින්නේ එළියට දාන කෙනෙක් නෙවෙයි කිව්වා. රජතුමා දමනය වුණා. මහා බෝධිසත්වයෝ සංසාරේ ක්‍රෝධ කළේ නැහැ. හිතේ ක්‍රෝධයක් ඇති වුණත් එළියට දැම්මේ නැහැ. එතනම නිවා ගත්තා. වෛර කළෙත් නැහැ. ඇතුලේ පිහිටව ගත්තෙත් නැහැ. ඇති වෙන තරහ තප්පරයට නැති කරනවා. අර තාපසිය ඇදගෙන යනකොට හිතෙන් හිතලා තියෙන්නේ මගේ ස්වාමියාට තරහසිතක් නම් එන්න එපා. මගේ ස්වාමියාට ක්‍රෝධසිතක් නම් එන්න එපා. මගේ ස්වාමියාගේ තපස බිඳෙන්න නම් එපා. අර ඇදගෙන යද්දී ඈ යසෝදරා. කොහොමද සංසාරේ පිරුම් පුරලා තියෙන විදිය? මම නම් ක්‍රෝධ කරන්නේ නැහැ කියලා හිතන්න. හිතුවත් ඇති. හිතුවත් පින. කෝපන වාදෝ කායන වාචාය අනුවිධියමානෝ. කයෙන් වචනෙන් කළොත් කවර කතාවද? සුන්දරයි මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හැකි විදිහකට පිළිපදින්න බලන්න. මේ තමයි බුද්ධ ශාසනයේ අවසාන යුගයේ පින්වත්නි. ඊළඟට මම මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. මම පින්පව් විශ්වාස කරන, මෙලොවක් පරලොවක් විශ්වාස කරන, අම්මා තාත්තා විශ්වාස කරන බුදු කෙනෙක් ගැන සද්ධාවෙන් ඉන්න කෙනෙක් වෙනවා කියලා සිතිවිල්ලක් ඇති කරගන්න කිව්වා. මම නිදිමත අලසකමින් ඉන්නේ නැහැ කියලා. හිත විසිරීමෙන් ඉන්නේ නැහැ කියලා. මම සැකයෙන් පිච්චි ඉන්නේ නැහැ කියලා. සැකේ කියන එක හරියට තියෙනවනේ ගෙවල් වල. නෝනට මහත්තයා ගැන සැකයි. මහත්තයාට නෝනා ගැන සැකයි. සැකේ අනිත් මිනිස්සු නම් සැකෙන් ඉන්න පුළුවන්, මම නම් සැකෙන් ඉන්නේ නැහැ කියලා පළවෙනි වෙන පැත්තකට එන්න. ඊළඟ මම සැකේ නැතුව ඉන්නවා කියලා සිතුවිල්ලක් ඇති කරගන්න. ඊළඟට වෛර බැඳ ගැනීමෙන්, ಗುಣමකු කමින් එකට එක කිරීම, ඉරිසියාවේ මං ඉරිසියාවෙන් ඉන්නේ නැහැ කියලා සිතුවිල්ලක් ඇති කරගන්න කියනවා. මං මසුරු වෙන්නේ නැහැ කියලා සිතුවිල්ලක් ඇති කරගන්න කියනවා. මං කපටි වෙන්නේ නැහැ කියලා. මං මායා නැති ಗುಣ පෙන්වන කෙනෙක් වෙන්නේ නැහැ. මායාකාරී. හරියට අද කාලේ මිනිස්සු ශ්‍රද්ධාව වගේ පෙන්වන්නේ මායාවනේ. පොඩ්ඩ වැරදිච්ච ගමන් අනිත් පැත්ත ගහනවානේ. පොඩ්ඩ වැරදිච්ච ගමන් අනිත් පැත්ත හැරෙනවා. පෙන්නගෙන ඉන්නවා මහා ශ්‍රද්ධාවන්ත වගේ. ඉතින් ඒ නිසා අද කාලේ මිනිස්සුක් විශ්වාස කරන්නත් අමාරුයි. කොච්චර ශ්‍රද්ධාවෙන් ආවත්. විශ්වාස කරන්න අමාරුයි. හේතුව මායා. මම නම් මායාකාරී වෙන්නේ නැහැ කියලා සිතුවිල්ලක් ඇති කරගන්නවා. ඊට පස්සේ සාධාරණ කරුණු වලට හිස නමන කෙනෙක් වෙනවා. මම මාන්නක්කාරකම් නැති කෙනෙක් වෙනවා. මම මුරණ්ඩු නැති කෙනෙක් වෙනවා. පවිතු මිතුරන් ඇසුරු කරන්නේ නැති කෙනෙක් වෙනවා. මම නම් පව්කාර යාළුවොත් එක්ක ඉන්නේ නැහැ කියලා සිතුවිල්ලක් ඇති කරගන්න වෙනවා. එහෙම සිතුවිල්ලත් වටිනවා කියනවා. පව්කාර යාළුවන්ගෙන් අයින් වුණොත් කවර කතාවද? පව්කාර යාළුවෝ 100ක් එක්ක ඉන්නවට වැඩිය තනියෙන් ගෙදෙට්ට වෙලා බණක් අහගෙන පොතක් බලන් ඉන්න එක සැපයි පින්වත්නි. ඊට පස්සේ මම ශ්‍රද්ධාවෙන් යුක්තව ඉන්නවා. අප්‍රමාදීව ඉන්නවා. මම ලැජ්ජා බය තියෙන කෙනෙක් විදිහට ඉන්නවා කියලා හිතන්න කියනවා. ඊළඟට මම ධර්ම දැනුම ඇති කෙනෙක් වෙනවා. මම කම්මැලි නැති කෙනෙක් වෙනවා. සිහි මුලාව නැති කෙනෙක් වෙනවා. ප්‍රඥාව ඇති කෙනෙක් වෙනවා. මම ආදානග්‍රහයි දෘෂ්ටියෙන් වෙන් වෙනවා. ඒ කියන්නේ ඉක්මනින් දෘෂ්ටි අතහරින කෙනෙක් වෙනවා කියලා සිතුවිල්ලක් ඇති කරගන්න කියනවා. කවර කතාවද කියලා අහනවා කයෙන් වචනෙන් කළොත්.
තව ලස්සන තව පරයයක් කියනවා. ඒකේ දැන් හොඳට මතක තියාගන්න ඕනේ. ඉස්සල්ලාම කිව්වේ නිකලෙස් පැත්තට එන දේ. අනිත් අය එහෙම කළාට මම එහෙම කරන්නේ නැහැ කියලා නිකලෙස් පැත්තට එනවා. ඊළඟට සිතවිල්ලක් ඇති කර ගන්නවා. මම මේක කරන්නේ නැහැ. මම පව් දේ කරන්නේ නැහැ කියලා. මේ තමයි මේ ලෝකේ යන්තාක් අකුසල් දුරු කළා නම් කරපු ක්‍රමය මේ. මේ ලෝකේ යන්තාක් රහතන් වහන්සේලා බිහි වුණා නම් බිහි වෙච්ච ක්‍රමය මේ. ওই විදිහට තමයි හිත හදලා තියෙන්නේ. ඊළඟ ක්‍රමේ තමයි පරිකම්මයක් තියෙනවා. ඒ කියන්නේ විකල්ප මාර්ගයක් භාවිතා කරන්න කියනවා. ඒ තමයි කියනවා හිංසා කරපු කෙනාට පාපයක් රැස් වුණානේ. ඒ පාපෙන් එයාට විපාක තියෙනවනේ. දැන් ඒ පාපෙත් එක ගියොත් ඒ විපාකේ එයාට විඳින්න වෙනවාමයි. හැබැයි ඒ පාරේ ගියොත් මෙයා ඒ පාරේ යන්නේ නැතුව විකල්ප මාර්ගයක් පාවිච්චි කරන්න කියනවා. එතකොට අරක එන්නේ නැහැ එයාට. මොකද්ද විකල්ප මාර්ගය? හිංසාවෙන් පව් කරපු මිනිසයාට ඒකේ විපාකයෙන් නැති වෙන්න තියෙන විකල්ප මාර්ගය තමයි හිංසාවෙන් තොරවීම. ඔබ මෙච්චර කාලයක් ප්‍රාණඝාතය කළා තියෙනවා නම් ඔය ප්‍රාණඝාතයේ විපාකෙන් මිදෙන්න නම් ඔබ ඔය පාරේ යන්නේ නැතුව විකල්ප මාර්ගයක් පාවිච්චි කරන්න. ඒ පරිකම්ම මාර්ගය තමයි විකල්ප මාර්ගය තමයි ප්‍රාණඝාතය නොකිරීම. ඔබ මෙච්චර කාලයක් සොරකම් කරලා තියෙනවා නම් ඒ සොරකමේ පාපේ එන්නේ නැති වෙන්න පාරක් තියෙනවා. ඒ තමයි අද ඉඳලා සොරකම් නොකිරීම. ඒතර ඔබගේ පාර වෙනස් වුණා. වෙනස් වෙච්ච ගමන් අර ටික එන්නේ නැහැ. හැබැයි යම් දවසක ඔබ ආයේ පාරට වැටුණොත් අර ටික එනවා. පාර වෙනස් කර ගන්න ඕන. ඒ පාරේ යන කෙනාට තමයි විපාකෙ තියෙන්නේ. ඔබ ඔන්න මෙතෙක් කාලයක් වැරදි කාම සේවනයේට යොමු වෙලා, සල්ලාලකම් කරලා, අබ්‍රහ්මචාරී වෙලා, ගොඩාක් කාමයේ නිසා, රාගය නිසා පව් කරගෙන ඉන්න කෙනෙක් කියන්නකෝ. ඔබට මේ පාපයෙන් අකුසලයෙන් මිදෙන්න ඕනේ නම් ඔබට තියෙන දේ තමයි ඔබ වැරදි කාම සේවනයෙන් වෙන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ බ්‍රහ්මචාරී වෙන්න ඕන. පාර වෙනස් කරන්න ඕන. පාර වෙනස් කළාට පස්සේ කලින් පාරේ ගිහිල්ලා යා කරපු කර්මවල විපාක ටික එන්නේ නැති වෙනත් මාර්ගයකට යා ගිහිල්ලා. එහෙනම් ඔබ ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් අද මේ බණ අහන්නේ. අද මේ බණ ටික අහන්නේ අවුරුදු 60 70 වයෝවෘද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 40 50 වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට අවුරුදු 30 මැදිවියේ කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 15 උඩ තරුණ දරුවෙක් වෙන්න පුළුවන්. පුංචි දරු සිඟිත්තෙක් වෙන්න පුළුවන්. ඔබ අද ඉඳලාම විකල්ප මාර්ගයක් පාවිච්චි කරන්න. ඒ තමයි ඔබගෙන් වෙච්ච වැරැද්ද නොකරනවා කියලා අනිත් පැත්තට ගන්න ඕන. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම බොරු කියලා තියනවා කියන්නකෝ. ඒ බොරු කියන එකේ කර්මෙ එන්නේ නැති පාරක් තියෙනවා. ඒ තමයි බොරු නොකියන කෙනා. කේලමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, දැඩි ලෝභයෙන් වැළකීම. ඔබ මෙච්චර කාලයක් තරහ හොස්ස ළඟින් මැස්ස යන්න බැරුව තරහ ගත්ත කෙනෙක් නම් ඔබ මෙතෙක් කරපු පාප කර්මයෙන් යන පාර වෙනස් කරගන්න ඕන. ඒ තමයි ඔබ තරහ නොගැනීම. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම. ඊළඟට මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති. ඒ වගේ ගැලවෙන්න නම් අපි ඒකේ අනිත් පැත්තට එන්න ඕන. දැන් මිත්‍යා ඥාන කියන්නකෝ නවකතා කියවලා, කිටි කතා කියවලා, පත්තර කියවලා රටේ ලෝකයේ තියෙන හැම වංහුන් ටිකම දන්නවා. එයාගේ ඥානෙ. මේ රටේ ලෝකයේ තියෙන වංහුන් දැන ගැනීමම කුසල් නෙවෙයි. ඒකෙන් නැති සංස්කාර ඔළුවේ පිරුණා. මේ නවකතා කියවලා නැති මෝහය ආවා. ඒ තවත් කෙනෙක්ගේ හිතේ ඇති වෙන සිතලුනේ. නවකතා කිටි කතා කියවලා. ඒතර මෙහෙම කියවලා කිලිටි වෙච්ච මේ හිතෙන් ඒ යන පාර වෙනස් කරගන්න නම් තියෙන්නේ ඔබ ධර්මයේ කියවන්න ඕන. ඒකයි මං කිව්වේ ආචාර්ය මනසෝ පොත් වහන්සේ හොන්දට කියවන්න.
සිය වතාවක් කියුවත් පාඩු නෑ. අඩුම තරමේ මැරෙන්න කලින් 10 වතාවක්වත් කියවන්න. එහෙම කියවලා අර නවකතා කියවලා කිලිටි වෙච්ච හිත වෙනස් කරගන්න. සින්දු නාට්‍ය ඕපදූප අහපු කන් බනහලා පාර වෙනස් කරගන්න. මොකද ඔබ මෙතෙක් ආපු පාපී පාරේ ගියොත් තමයි මේ විපාක ඔබට අරහට එන්නේ. පාර වෙනස් කරගත්තොත් එන්නේ නැහැ. ඒ නිසා මැදිවියේ වැඩිහිටි හෝ වයෝවෘද්ධ කෙනෙක් හෝ අද ඉඳලා මේ බණ ටික අහලා තමන්ගේ ජීවිතේ අනිත් පැත්තට ගත්තොත්, ඒ කියන්නේ මෙතෙක් කාලයක් පව් කළා. අපි කියමු බේබද්දෙක්. අද දවස දක්වාම බිව්වා. මේ බණ ටික අහලා අදින් පස්සේ බොන්නේ නැහැ. ඔබගේ පාරේ වෙනස් වුණා. බය වෙන්න එපා. ඔබ මෙතෙක් කරපු පාප කර්මත් එක්ක බය වෙන්න එපා. මම මරුණාට පස්සේ කොහේ යයිද කියලා. මෙතෙක් පාප කළාට වැඩිය මේ ධර්මය අහලා අද ඉඳලා ඒ පාප නොකරන පාරට එන එකේ කුසලයේ බලවත්. ඒ නිසා තමයි මරණාසන්න මොහොතේ සරණේ පිහිටි, මරණාසන්න මොහොතේ බණ අහපු අය සුගතිය ගියේ. ඒ නිසා ඒ පාර වෙනස් වුණා. මං කියන එක පැහැදිලිද? මෙතෙක් කාලයක් හොඳට හිටපු කෙනෙක් ඉන්නවා කියන්නකෝ. අද ඉඳලා එයා වැරදි වැඩ කරනවා. එහෙනම් එයා දැන් උපතක් කරා යන්නේ දැන් ඉඳලා කරන වැරදි පාරේ. ඒ නිසා ඔබ වැරදින් ආත්මෙ දෙන්න. විකල්ප මාර්ගේ පාවිච්චි කරන්න. ක්‍රෝධසිත, වෛරසිත, ගුණමකු එකට කිරීම, ඉරිසියාව, මසුරුකම්, කපටිකම්. දැන් ඉරිසියාව කියන එක බලන්න මේ කවුද? සිරිමා. සිරිමාගේ ඉරිසියාව කියන්නේ සිරිමා උත්තරාගේ ස්වාමියාට ගේ ගෙදෙට්ට ගෙනාවේ සල්ලි වලට දවස් 10කට. දවස් 10කට සල්ලි වලට ගෙනාපු ගණිකාවක්. ඒ දවස් 10 ඇතුළත තමයි උත්තරා දානෙ දුන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කළේ දානෙ. මෙයා මේ දවස් 2ක් ඉඳලා මේ සිරිමාට හිතුණා මේ ගෙදර අයිතිකාරියා කියලා හිතුණා. කොච්චර මුලාවක්ද කියලා බලන්න. මේ දවස් 10කට සල්ලි වලට ගත්ත ගෑණි කියලා හිතුන්නේ නෑනේ. එයා අයිතිකාරී කියලා හිතුණා. අර ස්වාමියා ජනලෙන් අර දංහල දිහා බලලා උත්තරා 16ක් වගේ වැඩ කරනවා බලලා ඉඳලා එයයි ස්වාමියාට හිතුණා මේකිට පිනක් නෑ, සැප විඳ ඉන්න දැන් අර 16ක් වගේ වැඩ කරනවා. අනේ මේවත් ගෑනු කියලා hina ගියා. එයන් මිත්‍යා දෘෂ්ටිකයිනේ. සිරිමාට හිතුණා අර උත්තරාත් එක්ක ප්‍රේමයට hina වෙනවා කියලා. ඊටුඩ බලන්නකෝ දැන් අර ස්වාමියාගේ ඇත්තම බිරිඳනේ උත්තරා. ඒ hina වුණා කියලා ඊර්ෂ්‍යාව ඇති වුණානේ මේ සිරිමාට. ඒක වෙවුලු ඇඟපත. ගිහිල්ලා නටන උණු තෙල් ටිකක් ඔළුවේ වක් කරානේ උත්තරාගේ. උත්තරා මෛත්‍රියෙන් හිටියේ තෙල් වලට පිච්චුන්නේ. ඊට පස්සේ පිරිස ගහන්න දෙද්දි උත්තරා ඒක නැවැත්තුවා. සිරිමා ඒකෙන්ම দমনය වුණා. ඊට පස්සේ මට සමාව දෙන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ සමාව දෙන්න කියලා ඉල්ලනකොට බුදුරජාණන් කිව්වා මගේ පියාණන් හිට දනට වඩිනවා පියාගෙන් සමාව ගන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සමාව අරන් ධර්මය අහනකොට උත්තර සෝතාපන්න වුණා. ඊර්ෂ්‍යාවෙන් විතරක් නෙවෙයි මෙතෙක් ආපු සල්ලාල ජීවිතිනුත් වෙනස් වුණා. දැක්ක ජීවිතේ අනිත් පැත්තට කැරකීම. ඔබත් මෙච්චර කාලයක් ඉරිසියාවෙන් එක එක්කෙනාට එක ආඩාපාලි කියා පොඩ කොනිත ඉන්න ඇති. අද ඉඳලා කරන්න එපා. පාර වෙනස් කරගන්න. ඒතර ඔබ මෙතෙක් කරපු කර්මේ පාර වෙනස් වෙනවා. ඊට පස්සේ සාධාරණ මායා කපටිකම්, ඊළඟට මාන්නක්කාරකම්, මුරණ්ඩුකම්, ඇට්ටරකම්, ඊළඟට පවිතු මිතුරන් ඇසුරු කරන ඒවා, ප්‍රමාදය, අසද්ධාව, ලැජ්ජා නැති බව, බය නැති බව, අල්පශ්‍රුත බව, කම්මැලිකම, සිහිමුලාව, ප්‍රඥාව නැති බව, ආදානග්‍රහී දෘෂ්ටිය, මේ ඔක්කොගෙම තමන්ගෙන් වෙච්ච කර්ම ගෙවන්න නම් එයා පාර වෙනස් කරගන්න ඕන. පාර වෙනස් වෙච්ච කෙනාට අර කලින් ඒකේ විපාක ඔහු ඉදිරියට එන්නේ නැහැ. ඒ විදිහටනේ රහතන් වහන්සේලා පහළ වුණේ. ඒ විදිහටනේ මඟපල්ලාභින් පහළ වුණේ. ඔවුන්ට යම්කිසි විපාකයක් තිබ්බනම් මේ ජීවිතේ තියෙන කල් විතරයි විපාක දුන්නේ. කය තියෙන කල් ජීවිතේ තියෙන කල් විපාක දුන්නේ. එතනින් එහාට නෑ. පාර වෙනස් වුණා. අඟුලිමාල යනකෝ නිරේ විපාක දුන්නාද? මිනිස්සු දහස් ගාණක් මරපු පාපේ විපාක දුන්නාද? ඇයි
ප්‍රාණඝාතය කර කර හිටපු අංගුලිමාල ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ විකල්ප මාර්ගයට ආවා. ආවට පස්සේ ඔහු ඊළඟ ජීවිතේට නිරේට ගෙනියන පාර වෙනස් වුණා. ඔබටත් ওই ක්‍රමයේ තියෙන අඬා ඉන්න නෙමෙයි තියෙන්නේ, වැළපි ඉන්න නෙමෙයි තියෙන්නේ. පරණ වැරදි අමතක කරලා අලුතෙන් එන්න කුසල් මාවතට. ඊළඟට ක්‍රමයක් තියෙනවා උපරිභාවය කියලා. උපරිභාවය කියන්නේ ඉහළට යන. දැන් මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ වදාලා යන්තාක් මේ අකුසල් දහම් යද්දී අකුසල් දහම් ඔක්කොම තියෙන යටට හැරෙවෙන ඒවා. පල්ලහැටමයි එයා වැටෙන්නේ. හීන වෙනවා. යම්තාක් කුසල් දහම් යද්දී සියල්ල ඉහළට ගෙනියන ඒවා. ඒ නිසා හිංසාවෙන් පහළට වැටුණ කෙනා උඩට ගෙනියන්න තියෙන ක්‍රමය තමයි හිංසා නොකිරීම. වේගෙන් ඉහළට යනවා. තුන නිරය උරුම වෙලා තියෙන ඕන හිංසා කළා, ප්‍රාණඝාත කළා, හොරකම් කරලා, සල්ලාලකම් කළා, කාමුක දේවල් කරලා, බොරු කියලා, කේලම් කියලා, පව් කන්දරාවක් කරගෙන ඊර්ෂ්‍යා කර කර ඉඳලා අර කිව්ව කෙලෙස් 44ම දැන් පල්ලහැට දැන් වැටිලා ඉන්නේ මෙයා. දැන් ඉතින් පහළ තියෙන යටම මොකද්ද? නරකය. සතර අපාය. තිරිසන් ප්‍රේත අසුර ලෝකවල වලට වැටෙන්න දැන් හොඳට කර්ම කරගෙන පල්ලහැටම වැටිලා. මැරෙන පමාවෙන් මනුස්ස ලෝකෙන් පල්ලහැට වැටෙනවා. ඒතුළු මේ පල්ලහැට වැටිච්ච කෙනා උඩට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ප්‍රාණඝාතයෙන් පල්ලහැට වැටිච්ච කෙනා උඩට ගන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමෙන්. එතකොට එයා අවුරුදු මේ වෙනකොට අවුරුදු 30ක් වෙන්න පුළුවන්. අවුරුදු 50ක් වෙන්න පුළුවන්. අකුසල් කළා පල්ලහැට වැටිලා ඉන්නවා නම් අදම එයා ඒකෙන් වැළකීච්ච ගමන් ඉක්මනට උඩට එනවා. මැරෙන මොහොත දක්වාම ඔබ ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියොත් අද ඉඳලා අර මෙතෙක් කාලයක් කරපු පාපයට වැඩිය ඔබ ඉහළටම ගිහිල්ලා සමහරට ඔබ චාතුම් මහරජකේ නතර වෙයි. තාවතින්සි යාමේ තුසිතේ නිම්මාන රති සමහරට බ්‍රහ්ම ලෝකයක. එතනිමුත් එහා සියලු ලෝක ඉක්මවා ගිය සෝතාපන්න බව, සකදාගාමි බව, අනාගාමි බව, අරහත් බව ඉහළටම ගෙනියනවා. ඒ නිසා ඔබට මොනවා හරි වෙලා තියෙනවා නම් වැරදි. කාමයේ නිසා ඔබ පල්ලහැට වැටිලා නම්, දීන වෙලා නම්, එතනින් ඔබ උඩට ගන්නේ හොඳ මිනිසෙක් කරන්නේ කුසලයෙන්. කුසලයෙන් කියන්නේ එයින් වැළකීම තුලින්. ඒ නිසා හීන දීන වුණ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයක් කරා ගන්න ඒ අකුසලින් වැළකී වාසය කරන්න. ඊළඟට තියෙනවා පිරිනිවන් පාන ක්‍රමී. ඒ කෙලිස් ගැටේ සම්පූර්ණයෙන් මිලිහෙන ක්‍රමී. හිංසාවෙන් ගැට ගැහිච්ච කෙනාට නිවන් දකින්න තමයි හිංසාවෙන් වැළකීම තියෙන්නේ. ඒක කරන්නේ නැතුව නිවන් දකින්න බෑ. ප්‍රාණඝාතය කර කර සංසාරයට ගැට ගැහිච්ච කෙනාට නිවන් දකින්න තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ. ඒ ගැටේ ලිහින්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා. අබ්‍රහ්මචාරී වෙලා, සල්ලාල වෙලා, කාමුක වෙලා කරපු පාප ටික ලිහින්න තියෙන්නේ එයින් වැළකීලා. ඒකට තමයි පිරිනිවන් පාන්නේ. ඒ කෙලෙස් පිරිනිවන වෙන්නේ. මේ විදිහට අර කෙලෙස් ටිකත් එක්ක බලන්න ක්‍රෝධයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි ක්‍රෝධයෙන් වැළකීම තියෙන්නේ. අර මම ඉස්සෙල්ලා කියපු දහම් පරයය. මොකද්ද? Taman ලෝකෙට රාගය දුන්නා නම්, Taman ලෝකෙට ද්වේෂය දුන්නා නම්, Taman ලෝකෙට මෝහය දුන්නා නම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ දෙන්න කිව්වනේ මේක ලියා ගන්න. මේ තියෙන එක තමයි. ඒකට ප්‍රතිවිරුද්ධ දේ දෙන්න ඕන නිවන් දකින්න නම්. ඒ නිසා තමාගේ අඩුපාඩුවක් තියෙනවා නම්, දෝෂයක් තියෙනවා නම්, වැරද්දක් තියෙනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ පුහුණු කරන්න. ඒ කොච්චර ඒ ප්‍රතිවිරුද්ධ දේ පුහුණු කිරීම ශ්‍රේෂ්ඨයිද කියනවා නම් මේ සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලට ඇවිල්ලා කෙලවරක් නොපෙරෙන සංසාරයේ වෙච්ච වැරදි ටික හදාගෙන නිවන් දකින්නවනි රහතන් වහන්සේලා. මාර්ගඵලලාභී. ඒ වැරදි හදාගෙන කුසල් මාවතට එන එක අතිශයින් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමන්ගේ අඩුපාඩුවට ප්‍රතිවිරුද්ධ දේ පුරුදු කරන්න. මං හිතනවා ඔබට ඒ දේ තේරෙනවා ඇති කියලා. දැන් මම දැක්කා පින්වතුනි මේක තේරුම් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිකලෙස් පැත්තකට එන හැටි,
සිතක් උපදව ගන්න හැටි, විකල්ප මාවත භාවිතා කරන හැටි, උඩට උපරිභාවය ඉහළට හිතක්පත් වෙන හැටි, පිරිනුවම් පාන හැටි මා දැන් දේශනා කළා. අර ගසු මුල් වන සෙනසුන් තිනෝ හුදකලා වෙලා මේ මාවත පුරුදු කරන්න කිව්වා. ශාස්ත්‍රඥ වහන්සේ නම ශ්‍රාවකයෙකුට කරන්න ඕන යුතුයකම ඉෂ්ට කළ අවසන් කියලා කිව්වා. සම්පූර්ණ නිවන් මාර්ගයේ සාගරයක් තරම් මේ තුල තියෙනවා කියලා රහතන් වහන්සේලා උදන් යනවා. මේ සල්ලේක පරියාය යම් දහම් කරුණක් ඔබගේ හිතට දැනෙන විදිහට මේ කිව්වේ. ඒ නිසා මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය කියවන මට ඒකම මතක් වුණා තේරගාතාවල පින්වතුනි මේ තේරගාතාවල අම්බපාලී තේරගාතා අවසාන වශයෙන් මම මේ මතක් කරන්නේ දැන් අම්බපාලි ගණිකාවක්නේ. එතකොට ඒ ගණිකාවක් තමයි තමන්ගේ ශරීරය ගැන එච්චර ආසාවෙන් හිතන්නේ. ශරීරේ ලස්සන කරන්නේ, මේකප් කරන්නේ. පුංචි කුරුලෑවක්වත් එනවට කැමති නැහැ. ඇයි එයාගේ ශරීරේ ලස්සනත් එක්ක තමයි එයා අනිත් අය තමා කරා ගන්නෙ. දැන් ඔහොම ඉඳලානේ අම්බපාලි කර්ම ගොඩ කළේ. පාපකම් ටික ඔක්කොම කළේ, සල්ලාලකම් ඔක්කොම කළේ ඇය නගර සෝබනියා. ඈට බුදුබණ පද ඇහුණා. ඈ මේ ශරීරය ගැන කල්පනා කළා ගණිකාවක් විදිහට ඉඳලා කරගත්ත කර්ම ටික ඔක්කොම ගෙවි යන විදිහට. ඈ හිතපු විදිය අහන්න ආස නැද්ද? ඈ මෙහෙම හිතලා තියෙන්නේ. ඉස්සර මගේ කොණ්ඩේ කළු පාටයි. බඹරුන්ගේ පාට වගේ. කැරලි ගැහිලා උඩට හැරිලා තිබුණා. ඒ වුණාට දැන් ජරාවටපත් වෙලා ගිහින් හනවැහැරි වගේ සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ කොණ්ඩේ අර ලස්සනට සරසපු විදිහ එයා ඉස්සර එහෙම හිතාගෙන හිටියට සත්‍යය තමයි මේක හනවැරලි වගේ මේක මේ ගෙවිලා යනවා. දිරලා යනවා. ඔබටත් හිතන්න හොඳ කමටහනක්. මේ කොණ්ඩේ ලස්සනට තිබ්බට මේක සුදු වෙලා මේ මොකද්ද කොස්සක වගේ තරම් පොඩි කොණ්ඩයක් ඉතුරු වෙලා දිල්ල යන දවසක් එනවා. ඒක හොඳ කමටහනක්. ඉස්සර මං කොණ්ඩේ සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩේ සුවඳ කරඬුවක් වගේ. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින් හාලොම් වගේ ගඳ ගහනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. කොහොමද අම්බපාලි ජරාව කියන එක විස්තර කරගත්ත හැටි? ඉස්සර වැරදිච්ච තැන සිහි කළා. මම ඉස්සර හිතුවේ මෙහෙම. ඒ වුණාට සත්‍ය මේක. දැන් ඔබ සත්‍යයේ ඉන්න තැනදී ඉන්නේ අම්බපාලිට වැරදිච්ච තැනද කියලා දැන් බලන්න. ලස්සනට පිළිවෙලකට මල් වවපු මිදුලක් වගේ මම පනාවෙන් ලස්සනට කොණ්ඩේ පීරනවා. අවුල් දිග හැරලා රත්තරන් කොණ්ඩ කටු ගහලා ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තනින් තන ඉතුරු වෙලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. කළු කෙස් වැටි ලස්සනට ගොතලා රත්තරන් ආභරණ වලින් සරසවම හරි ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවලා දාලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. මේ කෙස් ගැන වැඩිපුර කියන්නේ කාන්තාව හරියට සලකන දෙයක් තමයි කොණ්ඩේ. ඒක දිරලා පොල් මොණ්ඩක් වගේ වෙනවා. සුදු පාට වෙලා යනවා, ගැලවිලා යනවා. යම් දවසක ඒ සත්‍ය අම්බපාලි ධර්මය හිච්ච ගමන් කල්පනා කළා. බුදුරජාණන් වහන්සේගේ වචනේ නම් සත්‍යයි, මේක අනිත්‍යයි, වෙනස් වෙනවා කියපු දහම. ඉස්සර මගේ ඇහි බැම හරීම ලස්සනයි. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා රැලි දෙකක් වගේ නළලේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී බුදුරජාණන් වහන්සේ වදාළ දේ කොච්චර ඇත්තක්ද? ඉස්සර මගේ ඇස් දෙක ලොකුයි, දිගයි, නිල් මැණික් දෙකක් වගේ පැබළුණා. නමුත් දැන් ජරා විසින් මේ ඇස් දෙක විරූපී කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ කොච්චර ඇත්තක්ද? ඉස්සර මගේ නැහැය සීනදුවට ඉස්සිලා තිබුණා. ඒ නැහැයට මගේ මූණ ගොඩාක් ලස්සන වුණා. නමුත් දැන් ජරා විසින් ඒක හකුළු වල දාලා තියෙන්නේ. හරි කැතයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇත්ත. සත්‍යයි. මගේ මේ කම්පෙති ඉස්සර හරිම ලස්සනයි. ලස්සනට හදාපු රත්තරන් වලලු වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා රැලි ගැහිලා එල්ලිලා වැටෙනවා. කැතයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ සත්‍යයි.
ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවටපත් වෙලා කැඩිලා ගිහිල්ලා කහ පාට වෙලා තියෙන්නේ හරිම කැතයි. බුදු කෙනෙකුගේ වචනේ නම් ඇත්ත. සත්‍යයි. ඉස්සර මගේ කටහඬ හරිම මිහිරි. වනාන්තරයේ රුක් ගොමු වල අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා දැන් මගේ කටහඬ තනින් තන පැකිලෙනවා. වචන පටලැවෙනවා. බුදු කෙනෙකුගේ වචනේ කොච්චර ඇත්තද? ඉස්සර මගේ බෙල්ල ලස්සනට උපදාපු රත්තරන් බෙල්ලක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා ලස්සන නැති වෙලා බෙල්ල නැමිලා තියෙන්නේ කැතයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ සත්‍යයි. ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් හදපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා පළොල් ගහක අතු දෙකක් වගේ. කැතයි. කොච්චර සත්‍යයක්ද බුදු කෙනෙකුගේ වචනේ. ඉස්සර මගේ අත්වල ඇඟිලි රත්තරන් වලින් කරපු රූපයක් වගේ. රන් වලලු මුදු දාලා ලස්සනට තිබ්බා. නමුත් දැන් ඇඟිලි ජරාවටපත් වෙලා මුල් ගොඩක් වගේ. කැතයි. බුදු කෙනෙකුගේ වචනේ සත්‍යයි. බලන්න ඉස්සර හිටපු කල්පනා කරපු විදිහෙන් අම්බපාලි සසරට ගැට ගැහුණා. ජරාව ගැන සිහි කර කර ඈ සසරින් නිදහස් වුණා. තමන් හිතන පැත්තට විරුද්ධව හිතන්න ඕන. ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිලා ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවටපත් වෙලා වතුර හිඳිච්ච පෙරහංකඩේ වගේ ඉල්ලා වැටෙනවා. බුදු කෙනෙකුගේ වචනේ සත්‍යයි. ඉස්සර මගේ ශරීරයේ හොඳට මැදලා උපදාපු රත්තරන් රූපයක් වගේ. දැන් ජරාවටපත් වෙලා ඇඟ පුරාම රැලි ඉල්ලා වැටෙනවා. කැතයි. බුදු කෙනෙකුගේ වචනේ සත්‍යයි. ඉස්සර මගේ කලවා දෙක ලස්සන ඇතෙකුගේ හොඬවැල වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා උණ බට දෙකක් වගේ. බුදු කෙනෙකුගේ වචනේ නම් සත්‍යයි. ඉස්සර මගේ කෙන්ඩා දෙක රන් නූපුර වලින් සරසලා හරිම ලස්සනයි. නමුත් දැන් ජරාවටපත් වෙලා තලපිති දෙකක් වගේ. සත්‍යවාදී බුදු සමිඳුන්ගේ වචනේ නම් සත්‍යයි. ඉස්සර මගේ දෙපා තිබුණේ සිනිඳු පුළුම් පුරවලා තියෙනවා වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා යටිපතුල් පැකිල රැලි ගහිලා තියෙන්නේ. අඩිය තියෙනකොට වෙවුලනවා. බුදු කෙනෙකුගේ වචනේ සත්‍යයි. ඕනෝක තමයි මේ ශාරීරියේ ඇත්ත తත්වේ. ජරාවෙන් දෙදරලා යනවා. බොහෝ දුකට වාසස්ථානයයි. දැන් මේ ශාරීරියේ පිළිසකර කරගන්න බැරි තරමට කඩා වැටෙන්න ලං වුණා. දි รา පු ගෙයක් වගේ. අනේ මගේ සත්‍යවාදී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒකාන්තයෙන් සත්‍යයි. අනිත්‍යයි. වෙනස් වෙනවා. තමාගේ වසඟේ පවත්වන්න බෑ කියලා. අම්බපාලි සසරින් නිදහස් වුණ විදිහට කල්පනා කළා. ඔබත් විරුද්ධ විදිහට කල්පනා කරන්න. ඒ නිසා මේ සල්ලේක දහම් පරයය හොඳට තේරුම් ගන්න. නැවත නැවත මේ ධර්මය අහන්න, අහලා තේරුම් ගන්න. තමන්ගේ ජීවිතේ ගැට ලියා ගන්න මේ ඇත්තන්ට වාසනාව ලැබේවා කියලා සිත පතනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් කරුණා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු වූ සියලු දෙනා තමයි දායකත්වයේ දරුවේ. පින්වත් කරුණා හෙට්ටිආරච්චි මහත්මිය මේ රැස් කරගත් පිනේ පවුලේ පින්වතුන් සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මේ රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් කරුණා හෙට්ටිආරච්චි මහත්මිය නමින් මිය පරලෝකයේ දෙමව්පියන්ටත් ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් වී පරලෝ සැපීම වේවා. ඒ වගේම රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපි ඉගෙන ගන්නේ. ජීවිතේ වෙනස් වෙන හැටි බණපදයකින් අපි ඇහුවේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ පින් බලෙන් සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේ පින්වත් කරුණා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් යැත්තන්ට හේතු වාසනා වේවා.
කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ඉක්මනින් නිරෝගී සුව සැලසේවා. මේ වසංගතේ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දුරින්ම දුරු වේවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙවුනා භාවනාසුපේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරන්න මේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. මේ පින් බලෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙවුනා භාවනාසුපේ ඇතුළු විදේශගත අසපුවල සිටින අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට මේ පින් බලෙන් උතුම් සත්පුරුෂ ඇසුරේ සැනසී ධර්මාවබෝධයට මේ පින් හේතු වාසනා වේවා. ඔබ අප කාටත් අද නවම් පුන් පොහොය දවසේ මේ රැස් කරගත් පින මේ උතුම් සල්ලේක දහම් පරයාය අනුගමනය කොට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබීමටම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.